සරණට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපි කතා කළේ ආනාපාන සති භාවනාව ආරම්භ කරන ආකාරයයි. ආනාපාන සති භාවනාව වගේම ඕනම භාවනාවක් ආරම්භ කරනකොට සිත මුහුණ දෙන ගැටලු කීපයක් අපි ගිය මාසේ සිහි කරගත්තා. ඒ වගේම ඕනම ආකාරයක භාවනාවකින් සිත වඩන්න පෙර අපි මූලිකව සූදානම් විය යුතු ආකාර කීපයක් ගැනත් අපි ගිය මාසේ කතා කළා. ඒ මූලික සූදානම සහිතව භාවනා කරගෙන යනකොට සිත මුහුණ දෙන ගැටලු, සිත විසිරෙන හේතු, ඒ වගේම සිත එකඟ වෙන්නේ නැති කාරණා, එක තැනක පිහිටන්නේ නැතිව සිත තැන් තැන් වල දුවමින්, සමාධියක් ඇති නොවෙමින් සිත එක්තැන් නොවන කාරණා ගැන අපි ගිය මාසේ කතා කළා. එතකොට මේ ආකාරයෙන් අපේ ජීවිතේ අපිට උපතින් සකස් වෙලා තියෙන සිත තමයි භාවනාවකින් අපි දියුණු කරන්නේ. මේ සිත ගැන අපි තේරුම් ගත යුතුයි. අපි භාවනාවකින් සිත දියුණු කරන්න පෙර අපි කය ගැන තේරුම් ගන්නවා, කය පිරිසිදු කරන්නට පෙර. වස්ත්‍රය ගැන තේරුම් ගන්නවා, වස්ත්‍රය පිරිසිදු කරන්න පෙර. ඒ අනුව තමයි අපි වස්ත්‍රය සෝද ගන්න ජලය එකතු කරගන්නේ. වස්ත්‍රය සෝදන්න අවශ්‍ය කරන අනිකුත් දේවල් ලෑස්ති කරගන්නේ. ලේන්සුවක් හොදන්න අවශ්‍ය කරන ජලය විශාල ඇඳ ඇතිරිල්ලක් සෝදන තරම් විශාල ජලයක් අවශ්‍ය නැහැ. පොඩි දරුවෙක් නාවන්න යම් ජල ප්‍රමාණයක් අවශ්‍ය නම් ඊට වඩා ජල ප්‍රමාණයක් අවශ්‍යයි වැඩිහිටියෙක්ට නාන්න. අන්න ඒ වගේ ශරීරයේ තේරුම් අරගත්තට පස්සේ අපිට ශරීරය දෝහණය කරන්න පුළුවන්. වස්ත්‍රයේ තේරුම් ගත්තට පස්සේ වස්ත්‍රය දෝහණය කරන්න පුළුවන්. ඒ වගේ සිතේ ස්වභාවය අපි තේරුම් ගත යුතුයි සිත පිරිසුදු කර ගැනීමට. බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම වැදගත් කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. පබස්සර මිදම් බික්කවේ අදිදං චිත්තං. මහණෙනි, මේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ඒ වුණාට මේ සිතේ තියෙන පිරිසිදුකම නැති වෙලා තියෙන්නේ උපක්ලේශ නිසා. සිතේ පිරිසිදුකම නැති වෙලා තියෙන කුමක් නිසාද? උපක්ලේශ වලින් මේ සිත වැහිලා තියෙන්නේ. ඒක හරියට මලකඩ බැඳුණු යකඩයක් වගේ. මලකඩ බැඳුණු යකඩේ අපිට පේන්නේ කළු පාටට, දුඹුරු පාටට. යකඩේ පාට අපිට පේන්නේ නැහැ. අපිට යකඩේ දිහා බලනකොට පේන්නේ මලකඩ. යකඩේ බලන්න නම් අපි මොකද කරන්න ඕනේ? මලකඩ සුද්ධ කරන්න ඕනේ. එතකොටයි අපිට යකඩේ පේන්නේ.
දූවිලි ගොඩක අවුරුදු ගාණක් තිබුණු කණ්ණාඩියක්. ඒ කණ්ණාඩිය දිහා අපි බලනකොට අපිට පේන්නේ මොකක්ද? දූවිලි. මූණ පේනවද? මූණ පේන්නේ නැහැ. අපිට පේන්නේ දූවිලි. දූවිලි ටික පිස දැම්මට පස්සේ අපිට කණ්ණාඩිය පේන්නේත් නැහැ. දූවිලි ටික පිස දැම්මට පස්සේ මොකක්ද පේන්නේ? අපේ මූණ. එතකොට දූවිලි තියනකම් අපිට කණ්ණාඩිය පෙවුනෙත් නැහැ, මූණ පෙවුනෙත් නැහැ, දූවිලි පෙවුනේ. දූවිලි පිස දැම්මට පස්සේ කණ්ණාඩියනොත් එහාට අපිට මූණත් පේනවා. අපේ සිත විදිහට අද අපි දකින දේ මෙන්න මේ තත්වෙන් තියෙන්නේ. ඇස විදිහට ඔබ සිහි කරනකොට ඔබට මේ මස් වලින් හැදුණු බෝලයක් සිහි වෙනවා. කන් දෙක සිහි කරනකොට කන් දෙක ගැන සිහි වෙනවා. නාසය ගැන සිහි කරනකොට මෙන්න නහය කියලා සිහි වෙනවා. දිව ගැන සිහි කරනකොට මෙන්න දිව කියලා සිහි වෙනවා. කය ගැන සිහි කරනකොට මෙන්න කය කියලා සිහි වෙනවා. සිත ගැන හිතනකොට අපි අද සිත කියලා තේරුම් ගන්නේ උපක්ලේශ රාශියක්. සැබෑ සිත නෙමෙයි. සිත කියලා තේරුම් ගන්නේ කොහොමද? උපක්ලේශ රාශියක්. එයි අපිට සිත පේන්නේ නැහැ. අපිට පේන්නේ උපක්ලේශ. කෙලෙස්. සිතේ බැඳුණු දේවල්. සැබෑ සිත අපිට පේන්නේ නැහැ. දැන් බලන්න මේ වීදුරු බෝලයක්. වීදුරු බෝලයක්. දැන් මෙහෙම හිතන්න මුද්දරයක්. මුද්දරේ ගම් ගාලා තියෙන පැත්තක් තියෙනවා. ගම් ගාලා නැති පැත්තක් තියෙනවා. ගම් ගාලා නැති පැත්ත අපිට අලවන්න බෑ. ගම් ගාලා නැති පැත්ත අලවන්න බෑ. ගම් ගාලා තියෙන පැත්ත තමයි ඇලවෙන්නේ. එතකොට මේ මුද්දරේ හදලා තියෙන කඩදාසියද ඇලෙන්නේ ගම්ද ඇලෙන්නේ? ගම් ඇලෙන්නේ. කඩදාසිය ඇලෙනවා නම් එහෙනම් මුද්දරේ අනිත් පැත්තත් ඇලවෙන්න ඕනේ. කඩදාසිය නෙමෙයි ඇලෙන සුළු, ගම් තමයි ඇලෙන සුළු. එතකොට ඇලෙන සුළු ගම් එක තියෙන නිසා අන්න කඩදාසියත් ඇලිලා තියෙනවා. එතකොට කඩදාසිය ලියුම් කවරෙට අලවන්නේ ඒ දෙක අතරේ තියෙන ගම් එක. එතකොට කඩදාසිය ලියුම් කවරෙට ඇලවිලත් නැහැ. ලියුම් කවරේ කඩදාසියට ඇලිලත් නැහැ. ගම් එක තමයි ඒ සම්බන්ධතාවය හදලා තියෙන්නේ. ගම් එකයි සම්බන්ධතාවය හදලා තියෙන්නේ. අන්න ඒ වගේ අපේ සිත ප්‍රභාස්වර සිත, පිරිසිදු සිත මොකටවත් ඇලෙන්නේ නැහැ. කෙලෙස් නිසා තමයි සෑම තැනකම ඇලිලා තියෙන්නේ. කෙලෙස් නිසා මේ සිත ඇසේ ඇලෙනවා. ඇසට පේන රූපේ ඇලෙනවා. ඇසේ ඇති වෙන විඥානය තුල ඇලෙනවා. ඇස තුල සකස් වෙන යම් තාක් විදීම් හඳුනා ගැනීම තියනවාද එතන ඇලෙනවා. යැලෙන්නේ කෙලෙස් මේ මලකඩ වලින් උපක්ලේශ වලින් මේ සිත වැහිලා තියෙන නිසා. ඒ දේ තමයි ගිහිල්ලා මේ හිත හැම තැනකම අලවන්නේ. කනේ ඇලෙනවා, නාසයේ ඇලෙනවා, දිවේ, කයේ, මනසේ ඒ ඔස්සේ සකස් වෙන යම් තාක් දෙයක් තිබේද හැම තැනකම සිත ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. භාවනාවෙන් කරන්නේ මේ උපක්ලේශ පිරිසුදු කරගෙන යනවා. එතකොට මේ භාවනාවක් තුළ ඒකයි ටික ටික සිත පංචකාමයන්ට ඇලෙන ස්වභාවයෙන් දුරු වෙන්නේ. කාම සංඥා බැහැර වෙන්නේ ඒකයි සමාධියක් තුළ. ඇලෙන ස්වභාවයන් ටික ටික අඩු වෙනවා. තව තවත් ඉදිරියට යනකොට කාම සංඥා වලින් තොර රූපී සංඥා, අරූපී සංඥා විතරක් තියෙන සිතක් තියෙන්නේ. තව ඉස්සරහට කරගෙන යනකොට රූපී සංඥාවලත් නොඇලී අරූපී සංඥාවල විතරක් රැඳුණු සිතක් ඉතුරු වෙනවා. තවත් ඉදිරියට සිත වඩාගෙන යනකොට කාම සංඥා, රූපී සංඥා, අරූපී සංඥා කියන කිසිම තැනක නොඇලෙන සිතක් අපිට සකස ගන්න පුළුවන් වෙනවා.
අන්න ඒ සිත දකිනවා චතුරාර්ය සත්‍ය අනවබෝධය කියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? ඒ සිත තමයි යම් දවසක ආර්ය අෂ්ටාංග මාර්ගය ඔස්සේ විමුක්ති සිතක් බවට පත් වෙන්නේ. නිදහස් වුණු සිතක් බවට පත් වෙන්නේ. ඒ නිදහස් වුණු සිත සාමාන්‍ය අවස්ථාවේදී භාවනා නොකරන ඇවිදිමින් ඉන්න අවස්ථාවේදී නැවත කිසිදාක රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, පහසක, සිතවිල්ලක ඇලෙන්නේ නැහැ. ඒ සිත සම්පූර්ණයෙන්ම ඇලෙන ස්වභාවයෙන් නිදහස්. ඇලෙන ස්වභාවයෙන් නිදහස් සිතක්. අන්න ඒ වගේ ඒ தත්ත්වෙට මේ සිත අපි හදා ගන්න ඕනේ. දැනට මේ සිතේ තියෙන ස්වභාවය තමයි මේ හැම තැනකම ඇලෙන්න, ගැටෙන්න, මේ හිත සතුටු වෙන්න, නොසතුටු වෙන ස්වභාවයක් තියෙනවා. ඒක වෙන්නේ මේ සිත උපක්ලේශාදී අකුසල් වලින් වැහිලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ පන්දනං චපලං චිත්තං. මේ සිත මේ ගැහෙන සිතක් තියෙන්නේ. වෙනස් වෙන සිතක් තියෙන්නේ. චපලයි. එතකොට මේ වෙනස් වෙන සිත නිටතරම එක එක අරමුණේ ඇලෙනවා. එක වෙලාවක එක දෙයක්, තව වෙලාවක තව දෙයක්. එක වෙලාවක මේ රූපයක හිත ඇලිලා තියෙන්නේ. තව වෙලාවක කටහඬක, තව වෙලාවක බැනපු එකක, තව වෙලාවක කෑමක, තව වෙලාවක නිදිමතේ, තව වෙලාවක ඇඟේ, තව වෙලාවක සල්ලිවල. එක තැනක නෑ, හැම තැනම සැලි සැලි බැඳි බැඳි යන සිතක්. එතකොට මෙන්න මේ සැලි සැලි එහෙම යන සිත තමයි නොනැති පඬිතයන් විසින් ඍජු භාවයට පත් කරන්නේ. උජුං කරෝති මේදාවි. පඬිතයන් විසින් මේ සිත ඍජු භාවයට පත් කරනවා. නොඇලෙන සිතක් විදිහට. එතකොට අපිට ඒකෙන් තේරෙන්නේ මේ පන්දනං චපලං චිත්තං කියන්නේ සැලෙන සිත ඍජු නැහැ. සැලෙන සිත ඍජු නැහැ. ඍජු නැහැ කියන්නේ වකුටු වෙලා ඉන්නේ. වහල් වෙලා ඉන්නේ. සැලෙන සිත වහලෙක්. දැන් අපේ මේ තියෙන සාමාන්‍ය කෙලෙස් වලින් පරිපීඩිත වුණු, කෙලෙස් වලින් නිදහස් නොවුණු සාමාන්‍ය සිත වහල් සිතක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට හිතෙනවා අපේ සිත රජෙක් කියලා. සාමාන්‍යයෙන් මේ කාරණාව තේරුම් ගත්තේ නැත්නම් හිතන්නේ මේ සිත රජෙක්. මේ සිත කිසි දෙයකට යට වෙන්නේ නැහැ කියලා. නමුත් මේ සිත වහල් සිතක්. සිත කුමකටද වහල් වෙන්නේ? සිත වහල් වෙනවා කාමච්ඡන්දයට වහල් වෙනවා. කාමච්ඡන්දයට වහල් වුණාට පස්සේ කාමච්ඡන්දය කියන විදිහටයි සිත තියෙන්නේ. සිතට ඕන විදිහට කාමච්ඡන්දය යට කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු ලස්සන රූපයකට කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ ඒ මත්තෙම තමයි. ඒකට යට වෙලා. ඒක දුරු කරගන්න හයියක් නැහැ. දුරු කරගන්න හයිය නැහැ කියන්නේ කාමච්ඡන්දේ වහලා සිත. වහලා. වහල් භාවයටපත් වෙලා. වහල් භාවය කියන එකේ තේරුම් ගන්න ඕනේ. වහල් භාවයයි දාස භාවයයි කියන්නේ දෙකක්. දාසයා කියන්නේ පඩියට වැඩ කරන කෙනා. සේවකයා කියන්නේ පඩියට වැඩ කරන්නේ. එයාට සල්ලි හම්බ වෙනවා. එයාට විවේකයක් හම්බ වෙනවා. එයා ගැන හිතනවා. එයාට නිමාඩුවක් හම්බ වෙනවා. වහල් පුද්ගලයාට පඩි ලැබෙන්නේ නැහැ. කෑම වුණත් Tamanට ඕන විදිහට ලැබෙන්නේ නැහැ. දින දේ කන්නයි වෙන්නේ. දවසම වැඩ කරන්න කිව්වොත් දවසම වැඩ කරන්නත් වෙනවා. ඒ වගේමයි වහල් පුද්ගලයාව පච්චයක් කොටලා හරි බෙල්ලට දන් වැලක් දාලා හරි ජීවිත කාලේ පුරාවටම
ළඟ තියා ගන්නවා. නිදහසක් විස්රාම යාමක් නැහැ. මැරෙනකම්ම වහලා. වැඩ කරන්න බැරි නම් මරලා දානවා. අන්නේ ස්වභාවයේ සිටේ. සිත කාමච්ඡන්දයට වහල් භාවයටපත් වුනොත් අන්නේ සිත ඒ සිතටයි කියන්නේ පන්දනං චපලං චිත්තං. ඒ සිත වකුටුණු දුර්වල සිතක් රුජු නැහැ. ඊළඟට සිත වහල් වෙනවා ව්‍යාපාදයට. ව්‍යාපාදේ වහලා බවට පත් වුනාම හිතට තරහ එනකොට තරහ විසින් තමයි දැන් සිත පාලනය කරන්නේ. දැන් ස්වාමියා තමයි වහලා පාලනය කරන්නේ. ස්වාමියාට ඕන හැමදේම වහලාගේ අතින් සිද්ධ වෙනවා. දැන් ව්‍යාපාදේ තමයි හිත පාලනය කරන්නේ. ඒ හිත හැම අකුසලයක්ම කරන්නේ ව්‍යාපාදයට ඕන විදියට. හිතට බෑ දැන් ව්‍යාපාදේ තද කරලා යටපත් කරලා උඩට නගින්න හිතට හයියක් නැහැ. ඒ සිත වහල් භාවයටපත් වෙලා. ඊළඟට තීන මිද්දේනවා. තීන මිද්‍යාවට පස්සේ බලන්න හයියක් තියනවාද තීන මිද්දේ යට කරලා නෑ මං නිදාගන්නේ නෑ. නෑ මම කම්මැලි නෑ. නෑ මම කුසීත නෑ කියලා නැගී සිටින්න හයියක් හිතට නැත්තම් තීන මිද්දේ ස්වාමියා සිත වහලා වහල් බවයටපත් වෙලා. එතකොට ඒක තමයි වෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අපිට තීන මිද්ද ජය ගන්න බැරි නම් තීන මිද්දේ පීඩාවට එනවා නම් පීඩාවටපත් වෙනවා නම් නිදිමත කම්මැලිකම කුසලයක් කරන්න බැරි ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඒ වෙලාවේ අපි තෝරන කාපු ගම බත් මතයක් එනවා. සක්මන් කළොත් හරියනවා. සක්මන් කරන්නවත් හිතෙන්නේ නැහැ. හිත යන්නෙම පොරෝගෙන නිදා ගන්න. එතකොට මේ තීන මිද්දේට ඕන දේ තමයි කරන්නේ සිත. තීන මිද්දේ ස්වාමියා සිත වහලා. වහල් භාවයටපත් වෙලා. ඊළඟට සිතට එනවා සැකයක්. ලොකු සැකයක් එනවා මොකක් හරි දෙයක් ගැන කෙනෙක් ගැන සැකයක් එනවා. දැන් සැකේට ඕන විදිහට තමයි හැම විදිහටම හිත තියෙන්නේ. කල්පනා ඉන්නේ, තර්ක ගොඩ නැගෙන්නේ, ඊට පස්සේ හැමදේම පේන්නේ, හිතෙන්නේ, සැලසුම් හැදින්නේ සැකේට අනුව. සැකේ යට කරගෙන හිතට බෑ ජය ගන්න. ඒකට හේතුව සිත විචිකිච්ඡාවේ වහලෙක් බවට පත් වෙලා. ඊළඟට සිත නොසන්සුන් මුකුත් කරගන්න හිතෙන්නේ නැහැ. කන්න හිතෙන්නෙත් නැහැ, ගමනක් යන්න හිතෙන්නෙත් නැහැ, උයන්න හිතෙන්නෙත් නැහැ, භාවනා කරන්න හිතෙන්නෙත් නැහැ. සිත විසිරිලා කිසි අරමුණක රැඳෙන්නේ නැහැ. නොසන්සුන් සිත ජය ගන්න හැකියාවක් නැහැ දැන්. එහෙනම් උද්දච්ච කුක්කුච්චේ වහලා බවට තමන්පත් වෙලා. ඊළඟට රාගේ 16 බවට අපිපත් වෙනවා. ද්වේෂේ 16 බවට පත් වෙනවා. මෝහේ 16 බවට පත් වෙනවා. වහලා බවට පත් වෙනවා. වහල් භාවයට පත් වෙලා රාගයට, ද්වේෂයට, මෝහයට වැඩ කරන්නේ. බලන්න මේ ජීවිත කාලේ රාගයට කොච්චර වැඩ කරලා තියෙනවද? රාගේ වෙනුවෙන් කොච්චර වැඩ කරලා දීලා තියෙනවද? රාගේ හිතට එනවා. රාගේ වෙනුවෙන් කෙස් ගහේ ඉඳලා යටිපතුල වෙනකම්ම කොච්චර රාගයට වැඩ කරලා දීලා තියෙනවද? රාගය ආවට පස්සේ ද්වේෂය හිතට එනවා. ද්වේෂය හිතට ආවට පස්සේ තමන්ගේ අභ්‍යන්තරයේ ඉඳලා අම්මා තාත්තා දක්වා සහෝදර සහෝදරියෝ තමන්ගේ දරුවෝ අසල්වැසියෝ හිත මිත්‍රෝ දක්වා ද්වේෂය කොච්චර පිට කරලා තියෙනවද? කොයිතරම්නම් මේ දේශයට අපි වැඩ කරලා තියෙනවද වහලෙක් වෙලා. මෝහයටපත් වෙලා මුලාවටපත් වුණු සිතින් කොයි ලෝකවල අපි සැරිසරමින් මනසින් මුලා වෙලා මෝහයට වහල්කම් කරලා ඇද්ද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ හැකිලුණු දුර්වල දාසභාවයේ වහල්භාවයේ තියෙන සිත තමයි භාවනාවකින් අපි ස්වාධීන විමුක්ති සිතක් බවට පත් කරගන්නේ.
ඒ විමුක්තිසිත ඇති වුණු අය තමයි රහතන් වහන්සේලා. ඒකයි ඒ රහතන් වහන්සේලාගේ සිත අකුසලයකට දාසෙක් බවට පත් වෙන්නේ නැත්තේ, වහලෙක් බවට පත් වෙන්නේ නැත්තේ. හැම විටම මේ සිත නිදහස් සිතක්. දාසෙක් බවට පත් වෙන්නේ නැති සිතක්. මේ සිතේ ස්වභාවය, සාමාන්‍ය සිතේ ස්වභාවය තමයි හැම තැනම ඇලෙමින්, හැම තැනම ගැටෙමින්. දැන් බලන්න මේ ඔය ගම් තියෙන ටේප් තියෙනවා. ඇලෙන ටේප්. ඇලෙන දේවල් ගොඩක් අපි අරන් යනකොට බිත්තියේ ගෑවුනත් ඇලෙනවා. කුණු ටිකක් තිබ්බත් ඇලෙනවා. දූවිලි ටිකක් තිබ්බත් ඇලෙනවා. ඇත්තටම මේ අලවන්න ඕන එක නෙමෙයි, වෙන වෙන දේවලුත් ඇලවෙනවා. ගම් ගෑවිලා තිබ්බහම සිද්ධ වෙන දේ තමයි අපිට ඕන දේ නෙමෙයි, වෙන දේවලුත් ඇලෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒක නෙමේ තණ්හාව හිතේ තියාගෙන ඔන්න පාරට බහිනවා. අපි හිතමු විවාහකෙක්. විවාහ වුණු කෙනෙක්, හැබැයි යාගේ ඇලෙන ස්වභාවය තියෙනවා. කෙලෙස් තියෙනවා. පාරට බැස්සට පස්සේ මුළු මහත් සමාජෙම දකින්නවා දැන්. සමාජෙම දකින්නවා, ලස්සනයි පේනවා. ඒ වගේම කැතයි පේනවා. මෙයා විවාහකයි. අපි තුන් මෙයාට ස්වාමියෙක් ඉන්නව නැත්නම් බිරිඳක් ඉන්නවා. එතකොට ස්වාමියා බිරිඳ කෙරෙහි සෙනෙහසක් තියෙනවා. ඊට අමතරව දකින්න රූප කෙරෙහි මේ සිත ඇලෙනවා. ලස්සනයි කියලා හිතෙනවා. හොඳයි කියලා හිතෙනවා. තමන්ගේ වුණා නම් කියලා හිතෙනවා. බලන්න එතකොට මේ ගම් ගෑවිලා තිබ්බම ඕන දේ, එපා දේ, දූවිලි, කැලි කසලයි හැමදේම මේ සිතේ ඇලෙන ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සිතේ ආදීනවේ තේරුම් අරගෙන අපි මනා ඉන්ද්‍රිය සංවරයකින්, මනා සති සම්පජඤ්ඤයකින් සිව්පසය මනාකොට ප්‍රත්‍යක්ෂා කරමින් මේ සිත නිදහස් කරගන්න පටන් ගන්න ඕනේ. මේ සිතේ තියෙන ඇලෙන ගම්, ඇලෙන ස්වභාවය ඉවත් කරගන්න ඕනේ. එතකොට දූවිලි රැඳෙන්නේ නැහැ. කසල ඇලවෙන්නේ නැහැ. කිසිම දෙයක් ඇලවෙන්නේ නැහැ. අන්නේ නොඇලෙන සිතයි අපිව විමුක්තියටපත් කරන්නේ. ඒ නොඇලෙන සිත ඇති කර ගැනීම පිණිසයි අපි මේක භාවනාවක් ගැන මේ විදිහට කතා කරන්න පටන් ගත්තේ. මේ භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව ආරම්භයේදී මේ නීවරණයන්, ඒ වගේම මේ නොයේක ආකාර මේ අකුසල් ස්වභාවයන්, කුසලයන්ට නොඇලෙන ස්වභාවය, අවිද්‍යාව කොච්චර මේ හිතට උපද්‍රව විදිහට බලපානවද කියලා අපි ගිය මාසේ කතා කළා. ඒ උපද්‍රව දුරු කරගෙන සිත එකඟ කරනකොට දැන් අපේ සිත එක්තැන් දුවන්නේ නැහැ. මේ එක්තැන් සිත ආනාපාන සතියෙන් එක්තැන් වේගෙන එන සිතට නීවරණ ආදී උපද්‍රව දුරු පමණින් සියල්ල සිදු වුණා වෙන්නේ නැහැ. තව තියෙනවා හිතේ ඒ සමාධියට බලපෑම් කරන දෝෂ. අන්නේ දෝෂවලටයි උපක්ලේශ කියලා කියන්නේ. මේ කෙලෙස් ස්තරවලට යටින් තවත් ගැඹුරින් තියෙන උපක්ලේශ. මෙන්න මේ උපක්ලේශයන් හඳුනා ගන්න ඕනේ. දැන් අපි මේකෙදි මේ ආනාපාන සතියට බලපාන උපක්ලේශ මෙතන තියෙන බොහොමයක්, සුළු කීපයක් ඇරෙන්න අපි ආනාපාන සතියේදී බලපාන උපක්ලේශ ගැන කතා කළොත් ඒව වෙන භාවනාවකට ඒ විදිහටම බලපාන්නේ නැහැ. වෙන භාවනාවකට ඊට වඩා වෙනස් විදිහකට බලපාන්නේ. හැබැයි අපි මේ ස්වභාවය තේරුම් ගත්තොත් අපිට තේරෙනවා එහෙනම් මේ භාවනාවේදීත් මේ පැන නැග්ගේ උපක්ලේශයක් කියලා. ඒක තේරුම් ගන්නත් මේ කාරණා අපි හොඳින් සිහි කරගන්න එක වැදගත් වෙනවා. ආනාපාන සති භාවනාවේදී අපි ගිය වතාවේ මේ කාරණා ගැන කතා කළේ නැහැ. ඒ තමයි නිවැරදිව ආනාපාන සති භාවනාවක සිත පිහිටන ස්ථාන ගැන.
මොකද ඒ කාරණාව වැදගත් වෙනවා මේ උපක්ලේශ දුරු කර ගැනීමේදී. දැන් බුදුරජාණන් වහන්සේ මේ භාවනාව වදාළේ වායු ධාරාවක සිහිය පිහිටව ගැනීමක්. වායු ධාරාවක් ගැන හිත හිතා සිටීමක් විතර්ක කිරීමක් නෙමෙයි. ඒකට දෙන වචනේ තමයි ආනාපාන සති සිහිය. එතකොට එහෙනම් මේ වායු ධාරාව ගැන සිහියයි තියෙන්න ඕනේ. වායු ධාරාව ගැන තිබිය යුත්තේ සිහිය. ඒකයි කියන්නේ සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් කෙරෙහි සිහියයි තියෙන්න ඕනේ. එහෙනම් මේක ගණන් කරන එක නෙමෙයි අපිට අවශ්‍ය. මොකද්ද තිබිය යුත්තේ? සිහියයි තිබිය යුත්තේ. අපි ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා හිතෙන් කතා කරගන්න ඕනේ නැහැ. අපිට තිබිය යුත්තේ ආශ්වාසයක් කියලා සිහියෙන් දැක්කනම් ඇති. ප්‍රශ්වාසයක් කියලා සිහියෙන් දැක්කනම් ඇති. දැන් බලන්න අපේ මේ ගෙදර පොඩි දරුවෙක් ඉන්නකොට පොඩි දරුවෝ ඇවිදින්න පටන් ගත්තට පස්සේ අපි හිතමු පාරක් අයිනේ තියෙන ගෙයක් නම් ඉස්සරහා පිටිපස්සේ දොරවල් නිතර වහන්න දෙමව්පියෝ පරිස්සම් වෙනවා. දොර නිකන් මැරලා තිබ්බොත් මොකද වෙන්නේ? දරුවා එළියට ගිහිල්ලා පාරට ගිහින් අනතුරට ලක් වෙන්න පුළුවන්. එතකොට යම් විදිහකින් දොර ඇරලා තියෙද්දී දරුවා එළියට ගියොත් දෙමව්පියෝ කල්පනාවෙන් ඉන්නවා දරුවා එළියට ගියා. දරුවා ඇතුළට ආවොත් කල්පනාවෙන් ඉන්නවා දරුවා ඇතුළට ආවා. ඕක නිතර නිතර හිතේ තියෙනවද එළියට ගියා කියලා? නෑ, ඒ සිහියෙන් ඉන්න නිසා ඒක තේරුම් ගන්නවා. අන්න ඒ වගේ හුස්ම රැල්ල එළියට ගියා. හුස්ම රැල්ලක් ඇතුළට එනවා. හුස්ම රැල්ලක් එළියට ගියා. හුස්ම රැල්ලක් ඇතුළට එනවා. සිහියෙන් යුක්තව මේක දකිනවා. ඒකයි ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතියට තමයි මේ ලෝකේ වැඩිපුරම භාවනා ක්‍රම බිහි වෙලා තියෙන්නේ. මොකද ආනාපාන සතියේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් ඊර්ෂ්‍යවරු අතරේ ආනාපාන සතියක් තිබ්බා. ඒකට ආනාපාන සතිය කියන්නත් බෑ. ඒක ඒ තරම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතියට වඩා වෙනස්. ඒ හුස්ම රැල්ලත් එක්ක ඒ තිබුණු ප්‍රාණයාම ක්‍රම. එතකොට ඒ වගේම සම්බුද්ධත්වයෙන් පස්සෙත් ආනාපාන සතිය බොහෝ ආකාරවලට විස්තර වුණා. බුදුරජාණන් වහන්සේගේ අතින් ආකාර කීපයකට විස්තර වෙනවා. පස්සේ බොහෝ පසුකාලීන විස්තරවල ආනාපාන සතිය ගැන ගොඩාක් විස්තර තියෙනවා. ඒකට ආනාපාන සතිය ගැන ගොඩක් අහලා තියෙන අය වෙන්න පුළුවන් මේ ඉන්නේ. එතකොට අපි මේ අතරින් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක දේශනාව තුළ වදාළ ආනාපාන සතිය ගැන පමණයි. මොකද අපි හිතනවා ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ නිවන පිණිස කියලා. එතකොට මේ ආනාපාන සතිය ගැන කතා කරද්දී අපි ඔබේ පහසුව පිණිස ඒ මුළු ත්‍රිපිටකයේම ආනාපාන සතිය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන ආකාරයයි කතා කරන්නේ. එතකොට මෙතනදී අපිට වැදගත් වෙන්නේ මේ ආනාපාන සතියෙන් ධ්‍යාන උපදව ගැනීම නෙමෙයි. මොකද කෙනෙක් හිතන්න එපා ආනාපාන සතිය දැන් වැඩෙනවා කුමන ධ්‍යානෙද කියලා හොයන්න එපා. ආනාපාන සතියේ ඵලයන් දෙකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කාරණා හතක් වැඩෙනවා. සප්ත බොජ්ජංග වැඩෙනවා. විද්‍යා විමුක්ති ඵල වශයෙන් සාක්ෂාත් වෙනවා. එතනින් එහාට ධ්‍යාන ගැන කියන්න අවශ්‍ය නැහැ. සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සප්ත බොජ්ජංග වැඩෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. එතකොට ආනාපාන සතියේ මේ භාවනා ක්‍රමේ ඇතුලේ ධ්‍යාන හතරම නොදැනී දියුණු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ධ්‍යාන හතරම නොදැනී දියුණු වෙනවා. මේක ධ්‍යානෙ කොතනද කියලා හොයන්න ගියොත් මේ ක්‍රමයේ පැටලෙනවා.
මේ බුදුරජාණන් වහන්සේ මේක වදාළලා තියෙන්නේ 16 ආකාර 16කින්. ඒ ආකාර 16 ක්‍රමයේ වෙනමම කියවන්න කැමති කෙනාට මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය තුල ඒ ආකාර 16 ගැන විස්තර කරනවා. ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති කොටසේ ආකාර 16 ගැන විස්තර කරනවා. ආනන්ද සූත්‍රයේ ඒ ආකාර 16 ගැන විස්තර කරනවා. ඒ ආකාර 16 වැඩෙන විදිහට ආනාපාන සතිය වඩන හැටි ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් අපි ඉන්නේ මේ ආකාර 16 පළවෙනිම තැන. ඒ තමයි සතෝ වාස්ස සති, සතෝ පස්ස සති, සිහිය පිහිටවගෙන සිත සමාධිගත කරගන්න ආකාරය. මුල්ම හරිය ඉන්නේ අපි තාම මේ සිත තැම්පත් කරලා උපක්ලේශ දුරු කරලා පිරිසිදු කරලා සමාධිය තුළ හුදකලා කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ටික තමයි තාම අපි සිහි කරගන්නේ. දැන් මේ ආනාපාන සති භාවනාව ඉඳගෙන කරන්න පටන් ගත්ත කෙනෙක්. සමහර විට ඔබ ගිය මාසේ මේ කරුණු ශ්‍රවණය කරලා මේ මාසය ඇතුළත භාවනාව පුරුදු කරන්න මහන්සි ගත්තා නම් එතකොට ඔබට තේරෙනවා මේ අකුසල ඇත්තටම මට බලපෑවා කියලා. දැන් මේ භාවනාව ඉඳගෙන කරනවා, සක්මන් කරමින් කරන්නේ නැහැ. ඇයි සක්මන් කරමින් ආනාපාන සතිය කරන්නේ නැත්තේ? ආනාපාන සතියේ එක අවස්ථාවකදී සිත එකඟ වෙනකොට සම්පූර්ණයෙන්ම මේ කය හිත නිදහස් වෙලා හුස්ම රැල්ලට විතරක් එනවා. ඊට පස්සේ කය චලනය කරන්න බෑ. සිත තියෙන්නේ මානසිකාරය තියෙන හුස්ම රැල්ලේ. එතකොට සක්මන් කර කර ආනාපාන සතිය වැඩුවොත් ඒක තැනකින් එහාට සක්මන් කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ නිසීදති පල්ලංකං. පළඟක හිඳගෙන, පළඟ කියලා කියන්නේ වැටෙන්නේ පෙරලෙන්නේ නැති ආසනේ. ඒ කියන්නේ පොඩ්ඩේ මේ වුණ ගමන් පෙරලෙන එකක් නෙමෙයි. හින්දා අස්තිර අස්තාවර පැද්දෙන ආසනයක් නැතුව හොඳට කය තිබ්බට පස්සේ තිබ්බ දෙයක්. දැන් අපි ගත්තොත් මේ පිටි මුට්ටයක්, පිටි ගෝණියක් වගේ එකක්. අපි තිබ්බොත් එහෙම ඒ පිටි ටික එහාට මෙහාට ගිහිල්ලා හොඳට මේ ඉන්න තැනට හරියන්න හැදෙනවා. පිටි බෑග් එකක් ගෙනලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒ තියෙන තැන හොඳට පෙරලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න පිටි ටික එහාට මෙහාට ගිහලා හැදෙනවා. අන්න ඒ වගේ අපි මේ පළඟ තුල ස්ථිර වෙන්න ඕනේ. ඉස්සරහට පැද්දෙන්නෙත් නැතුව, පිටිපස්සට පැද්දෙන්නෙත් නැතුව, දෙපැත්තට පැද්දෙන්නෙත් නැති ස්ථාවර පළඟක් අපි හදා ගන්න ඕනේ. ස්ථාවර පළඟක්. දැන් සමහර අවස්ථාවල උපාසිකාවන් පළඟ භාවිතා කරන විදිය වැරදි. අර්ධ පරියන්ක කියලා භාවිතා කරන්නේ කය මේ කොන්ද බොහොම ඇද වෙන පරියන්කයක්. කොන්ද ඇද වෙන පරියන්කයක්. කොන්ද ඇද වෙන්නේ නැතුව අර්ධ පරියන්කේ ඉන්න පුළුවන්. කොන්ද ඇද වෙන්නේ නැතුව අර්ධ පරියන්කේ ඉන්න පුළුවන්. ඒ පරියන්කේ ඔබ ඇඟට හුරු කරගන්න. වැරදි පරියන්කේ ඉන්න එපායි. කොන්ද ඇද වෙලා ආනාපාන සතිය කරන්න බෑ. මොකද ස්ථාවර නැහැ. ඒ නිසා මේ අපි දැකලා තියෙන ඉන්දියාවේදී අර්ධ පරියන්කෙන් ඉන්න උපාසිකාවෝ විදේශී අය. දැන් අපේ ලංකාවේ අර්ධ පරියන්කෙන් ඉන්නකොට කකුල් දෙකම එක පැත්තකින් පිටිපස්සට දානවා. නමුත් සැබෑ අර්ධ පරියන්කෙන් ඉන්නකොට අපි ගත්තොත් පළඟ බඳිනකොට කකුල් දෙකම එක ළඟට එනවා. ඒ වගේ එක කකුලක් ඒ විදිහටම තියෙද්දි අනිත් කකුල තමයි පිටිපස්සට දාන්නේ. අපිට තේරෙනවද කියන එක? දැන් පිළිමාස නමක බලන්න කකුල් දෙකම පළඟ තියෙද්දි එක ළඟ තියෙන්නේ. සැබෑ ලෙසින් අර්ධ පරියන්කයට එනකොට එක කකුලක් එතනම තියෙද්දි අනිත් කකුල තමයි නමාගන්නේ. නැතුව කකුල් දෙකම මෙහෙම නමාගත්තොත් වැරදි. අර්ධ පරියන්ක කියන්නේ පරියන්කෙන් භාගයයි. එතකොට පරියන්කේ එක භාගයක් කකුල තිබිය යුතු තැන තියෙන්න ඕනේ. අනිත් භාගය තමයි නමාගන්නේ. එතකොට මේ බිම ඉඳගෙන භාවනා කරන උපාසිකාවන්ට කිව්වේ ආසනයක ඉඳගෙන ඉන්න අයට ගැටලුවක් නෑ ඒක.
ආසනයක ඉඳගෙන ඉන්න අයට පුළුවන් පැද්දෙන්නේ නැති හිස පුළුවන් තරම් බලන්න අසනීපය ඇරෙන්න හිස හේතු කරගන්න නැතුව භාවනා කරන්න. සමහර අයට තියෙන ලොකු උස ආසන පිටිපස්සේ හේතු වෙන එක උස අසනීපයට නම් ගැටලුවක් නෑ වයස අයට. එහෙම නැතුව මේ පුළුවන් තරම් උත්සාහ කරන්න හිස ස්වභාවිකව කෙලින් තියාගන්න. ස්වභාවිකව කෙලින් තියාගෙන ආසනයේ තුල ස්ථාර වෙන්න ඕනේ. ස්ථාර වෙලා ඔබ දැන් හිතන්නේ මේ විදිහට ඔබ ඉඳලා ඇඟ පණ නැති කරගත්තා කියලා. දැන් ඔබ ඇඟ අප්‍රාණික කරගත්තා හිතෙන්. දැන් ඇඟ කොහෙටවත් වැටෙන්නේ නැහැ. එතකොට ආසන ස්ථිරයි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ ආසනේ ඉඳගෙන ඇඟ අප්‍රාණික කරගන්නවා. ඒක නිකන් පෙරලෙනවද කියලා බලන්න කරන්නේ. එතකොට ඇඟ කොහෙටවත් පැද්දෙන්නේ නැතුව එක විදිහට තියෙනවා නම් අන්න හරි. එහෙම තියෙද්දිත් පොඩි අමාරුවක් තියෙනවා නම් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා හදා ගන්න ඕනේ ඒක. එහාට මෙහාට වෙලා හදාගෙන දැන් ඇඟ අප්‍රාණික වෙලා තියෙද්දිත් හොඳට පිහිටලා තියෙනවා. ඔබට හිතෙනවා නම් මේ ධනිස් තියෙන විදිහෙන් හිරිවැටීමකේ කියලා පොඩ්ඩක් බුරුල් කරගන්න. පළඟේ ඉන්න අතරේ පොඩ්ඩක් සැහැල්ලුවෙන් තියාගෙන ඉන්න පුළුවන් තරම් බොහෝ වෙලා හිරිවැටීමක්වත් නොවන විදිහට සැහැල්ලුවෙන් උත්සාහ කරන්න. පොළොවේ යටිපතුල් පිටිපතුල් තියාගෙන ඉන්නකොට ඔබට හිතෙනවා නම් ඔබේ පොළොව තද වැඩි. ඒ නිසා මගේ යටිපතුල් පිටිපතුල් ටික වෙලාවක් යනකොට තැලිලා තියෙන නිසා රිදීමක් කියලා ඔබ ඒකට පළසක් තියාගන්න. සාමාන්‍ය පළසක් රෙදි කැබලි කීපයක් එක ළඟ තියලා හරි. එහෙම නැත්නම් ඔබේ භාවනා කොට්ටෙම ටිකක් දිගට හදාගන්න. එතකොට ඔබේ දකුණු කකුලෙත් වම් කකුලෙත් පැති පොළොවේ ස්පර්ශ වෙලා තැලෙනකොට පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒකට ඔබ කලින් සෝදානම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ හිතනවා නම් ඔබේ පරිසරයේ මధుරෝ ඉන්නවා කියලා ඔබ ඒකට කල් තියා සෝදානම් වෙන්න ඕනේ. මధుරෝ ඉන්නවා නම් ඔබ මధుරු දැලක් හරි ගෙනල්ලා තියාගෙන මధుරු දැල ඇතුලේ භාවනා කරන්න ඕනේ. මොකද භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපිට උපද්‍රව විදිහට සටන් කරන්න ඉතුරු විය යුත්තේ සිතේ උපද්‍රව පමණයි. බාහිර උපද්‍රව නෙමෙයි. ඒක තේරුම් ගන්න. එහෙනම් බාහිර උපද්‍රව පුළුවන් තරම් අඩු කරගෙන එන්න. ජංගම දුරකථන තියෙනවා නම් ඒකේ බාධාක් නොවන විදිහට හදාගෙන එන්න. ඊට පස්සේ දූවිලි ගතිය රස්නේ ගතිය වැඩි නම් හොඳට මූණකට හොදගෙන කකුල් දෙකත් හොදගෙන අත් දෙකත් හොදගෙන මේ ඊට පස්සේ ඇවිල්ලා ඉඳ ගන්න. නැත්තම් ඒ දහඩිය ගතියත් එක්ක අපහසුයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ශාරීරික අවශ්‍යතා ඉෂ්ට කරගෙන සෑහෙන වෙලාවකට වැසිකිළියකටවත් යන්න අවශ්‍ය වෙන්නේ නැති මට්ටමට කය සැහැල්ලු කරගෙන ඊට පස්සේ හොඳ වතුර වීදුරුවක් වගේ එකක් බීලා හොඳට සූදානම් වෙවිලා භාවනා ආසනෙ ඉඳ ගන්න. ඔබට ඔරලෝසුවක් අවශ්‍ය නම් ඔරලෝසුවක් ළඟ තියාගත්තට කමක් නැහැ. වතුර බෝතලයක් අවශ්‍ය නම් වතුර බෝතලේ ළඟ තියාගත්තට කමක් නැහැ. පුළුවන් තරම් බලන්න භාවනාව පුරාවට වතුර බෝතලේ අවශ්‍ය නැත්නම් වතුර බෝතලේ ළඟ නොතියාගෙන ඉන්න. ඒකට හේතුව මොකක්ද? වතුර බෝතලේ මතක් වෙනකොට වතුර බොන්න හිතෙනවා. ඒ නිසායි කලින් වතුර බොන්න ගියේ. එතකොට සෑහෙන වෙලාවකට වතුර ඕනේ නැහැ. ඒක පැත්තකින් තියලා තියන්න. එතකොට ළඟත් නැත්තම් ඕනෙත් නැහැ. ඊට පස්සේ ඔබ භාවනා කරන තැන සිද්ධාස්ථානික නම් ඔබ ඉදිරියෙන් කවුරුත් යන්නේ නැති තැනක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අපි හිතමු රුවන්වැලි සෑයේ භාවනා කරනවා නම් රුවන්වැලි සෑයේ පේසාවල්ලයි ඔබයි අතරේ තියෙන අඩියක් වගේ දුරක් නම් ඒ අතරින් කවුරුත් යන්නේ නැහැ. නැත්තම් කවුරු හරි යනවා නම් පොඩි පොඩි සද්ද ඇහුනොත් S2 චුට්ටක් හරි අල්ල බලන්න හිතෙන්න පුළුවන්. ඒක බාධාවක්. ඒ නිසා හොඳට සෑය ළඟට ගිහිල්ලා මං කියන්නේ මේ වගේ තැනක නම් බිත්තිය අයිනට ගිහින් භාවනා කරන්න. ගෙදරක නම් තමන් නිවසේ දොර මේ කාමරේ දොර වහගෙන පැත්තකට වෙලා ඉඳගෙන බාධාවම කරගෙන භාවනාවට සතුටින් ඉඳ ගන්නවා.
දැන් ඔබ කරන්න ඕනේ පුංචි බුද්ධ වන්දනාවක්. භාවනාවේ ඉඳගෙන අත් දෙක එකතු කරලා ඇස් දෙක පියාගෙන සිතින් බුදුන් වඳින්න. වචන කියන්න අවශ්‍ය නැහැ. සිතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය ඉතිපිසෝ ගාථාව ස්වාක්ඛාත සුපටිපන්නාදි ගාථා කියලා සත්බුදුවරුන්ටත් වන්දනා කරන ගාථා මතක නම් වන්දනා කරලා ඊට පස්සේ ඔබ සිහි කරන්න ඔබේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. මගේ ශ්‍රද්ධාව මේ ආකාරයි. මගේ සීල මේ ආකාරයි. ඒ කියන්නේ අපි හිතමු මේ විදිහට අපි හිතනවා මාගේ සිතේ බුදුරජාණන් වහන්සේ ගැන මෙවන් වූ පැහැදීමක් තිබේ. අරහන් ගුණය ගැන මෙවන් වූ විශ්වාසයක් තිබේ කියලා ශ්‍රද්ධාව මෙනෙහි කරනවා. ඊට පස්සේ සිහි කරනවා මාගේ සීලය පංච සීලයයි. නැත්තම් මාගේ සීලය අට සීලයයි. මම මෙපමණ කලක සිට උපරිමයෙන් අට සීල ආරක්ෂා කරනවා. කියලා සීලය සිහි කරනවා. කාලෙන් කාලෙට රැකපු උසස් සිල් තියෙනවනේ ඒකත් සිහි කරනවා. ඒ කියන්නේ අපි හිතමු ඔන්න දස සිල් රැකලා දවස් 7ක් ඉන්නවා. ඊළඟට අට සිල් අරගෙන මාසයක් ඉන්නවා. මෙන්න මේ විදිහට අර තමන්ගේ මේ උසස් සිල් සිහිපත් කරනවා. ඊට පස්සේ සිහි කරන්න ඕනේ දහම් දැනුම. මට කොච්චර පංච උපාදානස්කන්ධය ගැන දහම් දැනුමක් තියෙනවද? නැත්නම් මේ සූත්‍ර මේක මතකයි කියලා සිහි කරන්න බෑ. ඒක සිහි කරන්නේ ධර්ම කාණ්ඩ වශයෙන්. මට පංච උපාදානස්කන්ධය ගැන කොච්චර දැනුමක් තිබේද? සලායතන ගැන කොපමණ දැනුමක් තිබේද? ධාතු ගැන කොපමණ දැනුමක් තිබේද? පටිච්චසමුප්පාද ගැන කොපමණ දැනුමක් තිබේද? තියෙන දැනුම ගැන සිහි කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, රහතන් වහන්සේලාට මේ නොඑක ආකාරයෙන් උපස්ථාන කරලා, දන්පැන් පූජා කරලා ත්‍යාගය කොපමණ මා දිනු කොට තිබේද? එතනින් නවතින්න නැතුව මම උපාසකයන්ටත් දන්පැන් පූජා කරලා තියෙනවා. උපාසිකාවන්ටත් දන්පැන් පූජා කරලා තියෙනවා. දිලින්දන්ටත් දන්පැන් පූජා කරලා තියෙනවා. සතුන්ටත් පූජා කරලා තියෙනවා. සිහි කරලා ඡාගය ගැන හිතා ගන්නවා. ඊළඟට ප්‍රඥාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන තුනෙන්, අසුභය කියන හතරවෙනි කාරණෙන් තමන්ට කොපමණ මට්ටමකින් මේ කාරණා හිතට වැදිලා තියෙනවද? මට වැඩිපුරම වදින්නේ අසුභයද? මට වැඩිපුරම දැනෙන්නේ අනිත්‍ය ස්වභාවයද? මට වැඩිපුරම දැනෙන්නේ අනාත්මයි කියන එකද? නැත්නම් මට වැඩිපුරම දැනෙන්නේ දුක්ඛ ධර්මතාවයද? කියලා තමන්ගේ ප්‍රඥාවයි තමන් තේරුම් ගත්ත පැති ටික සිහි කර ගන්නවා. සිහි කරගෙන ඊට පස්සේ කල්යාණ මිත්‍රයින්ට විශේෂයෙන් ගුරුවරයාට වන්දනා කරනවා. ධර්මය උගන්වපු භාවනාව මේ විශේෂ නිවන් මාර්ගයට කියලා දුන්නා. ඊට පස්සේ තමන් හොඳ සංසුන් සිතින් යුක්තව සියලු ලෝක සත්වයින්ට මොහොතකින් සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා කියලා හිතාගෙන අත් දෙක පහළට අරගෙන භාවනාව පටන් ගන්නවා. සුළු මොහොතක් මුකුත් හිතන්න නැතුව ඉඳලා ඉරියාපතේ සිහි කරනවා. ඉරියාපත භාවනාව සිහි කරනවා. හිඳගෙන තිබේ මේ ශරීරය. හිටගෙන නෙමෙයි තිබෙන්නේ. ඇවිදිමින් නෙමෙයි ශරීරය තිබෙන්නේ. වැතිරි නෙමෙයි තිබෙන්නේ. හිඳගෙනයි තිබෙන්නේ. ඒ නිසා නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන සිටින විට ඉඳගෙන සිටිනවා කියලා දැනගෙන ඉන්නවා කියලා භාගතුන් වහන්සේ වදාලා. ඒ නිසා ඉඳගෙන සිටිමි ඉඳගෙන සිටිමි. එහෙම නැත්නම් ඉඳගෙන තිබේ කියලා සිහි කරනවා. මේ විදිහට සිහි වෙනකොට මේ මොහොතේ මේ ඇඟ ඉඳගෙන තියෙනවා කියන එක තමන්ගේ සිත තේරුම් ගන්නවා. සුළු මොහොතක් මේ විදිහට ඉන්නකොට හිමීට සිහි කරනවා ඉඳගෙන තියෙන ශරීරයේ චලනය වෙන දේ. ඉඳගෙන තිබෙන ශරීරයේ චලනය වෙන්නේ හුස්ම රැල්ලයි. ආශ්වාසය ප්‍රශ්වාසය ආශ්වාසය ප්‍රශ්වාසය ආශ්වාසයයි ප්‍රශ්වාසයයි ගැන හිතන්නේ මේ ඉදිරියේදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය ඉදිරියට පිහිටව ගන්නවා. ඉදිරිය කියනකොට මේ නාසය
නාසය හා ආශ්‍රිත ඉදිරිය. මූණ ඉදිරියේ. මූණ ඉදිරියේ චලනය වෙන්නේ නාසය නෙමෙයි. නාසය ඇතුලේ තියෙන හුස්ම රැල්ලයි. එතකොට නාසයේ තියෙද්දී හුස්ම රැල්ලක් ඉහළ යනවා පහළ එනවා. ඒ හුස්ම රැල්ලට ඕන විදිහටයි ඉහළ යන්නේ. අපිට ඕන විදිහට නෙමෙයි. අපි මෙහෙම හුස්ම ගන්නවා මම මෙහෙම හුස්ම හෙලනවා කියලා කරන්න ඕනේ නැහැ. හුස්ම රැල්ල ඇඟට ඕන විදිහට ඇතුළට ගන්නවා. ඇඟට ඕන විදිහට පිට කරනවා. බොහොම සැහැල්ලුවෙන් ඒක දිහා බලාගෙන ඉන්නවා ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා දකින්න ඕනේ. ඔබ මේක වචනෙන් සිහි කරන්න යන්න එපා. වචනෙන් සිහි කරන්නේ නැතුව හුස්ම රැල්ල දිහා බලනකොට ඔබට හුස්ම රැල්ල පේනවා. ඉහළට යනවා කියලා තේරුම් ගන්න. සිහියෙන් පහළට හුස්ම එනවා කියලා තේරුම් ගන්න. ඒ හොඳටම ඇති. ඒක තමයි සතෝ අස්ස සති සතෝ පස්ස සති. එතකොට මේ විදිහට කරනකොට ඔබේ සිත දැන් තමයි කාමච්ඡන්දය සිත පැහැරගෙන යන්න හදන්නේ. දෙන්න එපා කාමච්ඡන්දෙත් එක්ක යන්න. දැන් තමයි ව්‍යාපාදය ඔබේ සිත පැහැරගෙන යන්න හදන්නේ. ඔබේ සිතට ව්‍යාපාදයට එක්ක යන්න ඉඩ දෙන්න එපා. දැන් තමයි ඔබේ සිත තීන මිද්දය වෙතට පෙරලන්න හදන්නේ. තීන මිද්දෙට පැත්තට වැටෙන්න එපා. දැන් ඔබේ සිතට සැකේ මේ ක්‍රමේ හරිද? සැකේ පැත්තට වැටෙන්න එපා. දැන් ඔබේ සිත උද්දච්ච කුක්කුච්චයට වැටේ. මුකුත් කරගන්න බෑ වගේ මට්ටමකට. එතෙන්ට වැටෙන්නත් එපා. ඔබේ සිතට පැමිණේවි භාවනා කරන්න බෑ, බණ අහන්න බෑ, වීරිය වඩන්න බෑ කියන අරති සිත. අරතියට වැටෙන්න එපා. ඔබේ සිතට සංසාරය ගැන විවිධ සිතිවිලි ඒ අවිද්‍යාව. දැම්ම සංසාරයෙන් ඈතර වෙන්න ඕනේද? අපි සංසාරයෙන් ඉක්මනට ඈතර වෙයිද? දිවි ලෝකෙ දකින්න ඕනේ අපිට. ඒ අවිද්‍යාව. නොයේක ආකාර අකුසල් සිතට ඒ අකුසල් වලට ඉඩ දෙන්න එපා. ඒ අකුසල දුරු කරමින් ඔබ ඔබේ මිත්‍රයා, ඔබේ ලෝකේ, ඔබේ නිවස, ඔබේ සතුට බවට පත් කරගත යුත්තේ ආනාපාන සතියයි. ඔබ මේ මුළු ලෝකෙම තනි වුණත් බුදුරජාණන් වහන්සේව තෝරගන්නේ යම්සේද එසේ ඔබ භාවනාවේදී සියලු අකුසල් වලින් ඈත් වෙලා ආනාපාන සතිය තෝරගන්නවා. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සිත පිහිටන හැටි ඔබ හොඳින් තේරුම් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොර වෙන තැනක සිත පිහිටනවට ඔබ කැමති නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොර වෙන තැනකින් ඔබ සතුටු වෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ තුලම සිත පිහිටවගෙන ඒ දෙසම සිහිය යොමු කරගෙන ඉන්න කැමති වෙනවා. යම් මොහොතක ඉඳලා ඔබේ සිත එකඟ වුණොත්, එකඟ වෙන්න පටන් ගත්තොත් ඔබට දැනෙනවා හතිවැටුණු ගමනක් වෙහෙස කර දිවිල්ලකට පස්සේ දැන් වෙහෙස නිවෙන්න පටන් ගන්නවා වගේ. නැත්තම් ඒ එක දිගට තිබුණේ වෙහෙස ආයිත් වෙහෙස දැන් වෙහෙස නිවෙනවා. වෙහෙස අඩු වෙනවා. ඒ මොකද සිත දැන් දුවන්නේ නැහැ. චපල වුණු ගැසෙන සැලෙන සිත දැන් එක අරමුණේ සැරින් සැරේට පිහිටන්න ගන්නවා. මේ අතරේ ආයි පිට ගිහිල්ලා ඉන්න පුළුවන්. හැබැයි ආයි ඇදලා ගන්නකොට නැවත සිතේ පිහිටනවා. එතකොට වැඩියෙන් සිත ආනාපාන සතියේ පිහිටනකොට සිත ඒකත්වයටපත් වෙනවා, එකඟ භාවයටපත් වෙනවා. මෙන්න මේ එකඟ භාවයටපත් වෙන සිත ආනාපාන සතියේ ආශ්වාස ප්‍රශ්වාස කියන කොටසේ එකඟ වෙනකන් ආශ්වාසය ප්‍රශ්වාසය කියලා දැක්කට අපි ඉස්සරහට යනකොට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ එක ලක්ෂයක්, එක තැනක්, එක සලකුණක පමණක්
සිහිය පිහිටව ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක හරියට මේ වගේ. දෙපැත්තට ඇදලා කපන කියතකින් කොටයක් කපනවා නම් අපි කියතේ දෙපැත්තට යන තල දිහා බලන්නේ නැතුව, දැති දිහා බලන්නේ නැතුව කොටේ කැපෙන තැන කියත තියෙන යම්සේද අන්න එතන බලන් ඉන්නවා. අපි ඉස්සරහට යන දැති දිහා බලන්නෙත් නැහැ. අපේ පැත්තට ආපු දැති දිහා බලන්නෙත් නැහැ. කියත කොටේ තියෙන තැන දිහා විතරයි බලන්නේ. ඔබට තේරෙනවද ඒක? කියත කොටේ තියෙන්නේ යම් තැනකද අන්න එතන දිහා බලන. එතකොට අපිට පේනවා දැති ටිකක් එතනත් ඉස්සරහට යනවා. දැති ටිකක් එතනත් පස්සට එනවා. අන්න ඒ ලක්ෂය හොයා ගන්න ඕනේ. එක තැනක්. කොතන වුණත් කමන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේ එක තැනක්. අන්නේ එක තැන තමයි ආශ්වාස ප්‍රශ්වාස භාවනාවේ නිමිත්ත කියලා කියන්නේ. මොකද ඒකට කියන්නේ නිමිත්ත. ඒ භාවනා ඒ එකඟ භාවය ඇති වෙන එක ලක්ෂය එක තැන තමයි අපේ ඒකාග්‍රතාවය ස්ථාවර කරන භාවනා නිමිත්ත බවට පත් වෙන්නේ. අන්නේ භාවනා නිමිත්තට මුලින්ම එන්න බෑ. ඒකයි මුලින්ම ඒක ගැන හිතන්නේ නැතුව ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හිතුවේ. දැන් මේක කරගෙන යනකොට නිමිත්ත කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මේ හැර වෙන තැන මේ එක තැනක්. ආශ්වාසය ප්‍රශ්වාසය. මොකද අපි හුස්ම රැල්ල දිගේ ගමනක් ගියොත් හිත දියුණු වෙන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා රවුම යන්නේ නැතුව හිත එක තැනක තියාගන්න ඕනේ. ඒක තැනක තියාගන්න තැන තමයි ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙකම දකින්න පුළුවන් එක ලක්ෂය. අන්න එතන සිහිය පිටවගෙන ඔබ හැම මොහොතකම සිහි කරන්න ඕනේ ආශ්වාසය ප්‍රශ්වාසය විතරයි. ලේ මස් නහර ඇටකටු වලින් හැදුණු වෙන කිසිම රූප කොටසක් කාය කොටසක් සිහි කරන්නේ එකම කාය සංස්කාරය ආශ්වාස ප්‍රශ්වාසය පමණයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හිස ඇඟ කකුල් මොකුත් සිහි කරගන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාසය විතරයි සිහි කරන්නේ. එතකොට මේක මතක තියාගන්න උවමනාවෙන් කරන්න බෑ. නිමිත්ත තුල හිත එකක වෙනකොට සමහර වෙලාවට මුළු ඇඟමත් දැනෙනවා. සමහර වෙලාවට හුස්ම රැල්ල විතරක් දැනෙනවා. ආයිත් වැඩි වශයෙන් ඇඟ දැනෙනවා. හුස්ම රැල්ල විතරක් දැනෙනවා. සද්දත් ඇහෙනවා. සද්දත් ලාවට ඇහෙනවා. තේරුම් නොයන් ඉඳ තියෙනවා. වැඩි වශයෙන් කය දැනෙනවා. ටික ටික හුස්ම රැල්ල විතරක් දැනෙනවා. කරගෙන යනකොට මේ හුස්ම රැල්ල විතරක් දැනෙන ස්වභාවය වැඩි වෙනවා. හුස්ම රැල්ල විතරක් දැනෙන ස්වභාවය වැඩි වෙනකොට යම් මට්ටමකින් එහාට ඔබට හුස්ම රැල්ල පමණයි. නහය දැනෙන්නෙත් නැහැ, මූණ දැනෙන්නෙත් නැහැ, ඇඟ දැනෙන්නෙත් නැහැ. හුස්ම රැල්ල පමණයි. එතකොට මේ මං කියපු එකට පැය කාලක් ගියා නම් මේක දවසකින් කරන්න පුළුවන්ද? බෑ. මේ කිව්වේ දින ගණනාවක පුහුණුවක ප්‍රතිඵලයක්. එතකොට ඒක අපි කලින් තේරුම් ගත්තේ නැත්නම් අපි වෙන වෙන තැන්වල හිත පිහිටවගෙන ඉඳී කාලයක් යද්දී. ඒකයි මම ඒක කලින්ම කිව්වේ. එතකොට අපි හිත පිහිටිය යුත්තේ අපිට සිහි විය යුත්තේ හුස්ම රැල්ල පමණයි. ඒකයි කාය සංකාරය. ඒකයි එතන කායानुපස්සනාව. හුස්ම රැල්ල නම් වූ කාය සංකාරයයි සිහි විය යුත්තේ. මෙන්න මේ ගමනේ යනකොට තමයි හුස්ම රැල්ල නම් වූ කාය සංකාරයේ සිත පිහිටවීමත් මේ නිමිත්ත තුල සිත එකඟ වීමත් කියන කාරණා දෙක ළඟට යන්න අතරමඟදී බාධක අහුවෙන්නේ. මෙතෙන්ට යන්න බැරි වෙන විදිහට අතරමඟදී බාධක කීපයක් අහු වෙනවා. අන්න ඒ බාධක වලට මෙතනදී ඒත් අපි හඳුන්වන්නේ උපක්ලේශ කියලා. මොකද දැන් මේ නීවරණ බලවත්ව යටපත් වෙලා තියෙන වෙලාවකයි මේ උපක්ලේශ මතුවෙන්නේ. ඒ නිසා මේ උපක්ලේශය ආයිත් නීවරණ පැත්තට ඇදලා දාන්න පුළුවන්. ඒතර අපි හිතන්න නරකයි පංච නීවරණ යටපත් වුණු ගමන් දැන් සමාධිය හරි කියලා.
සමාධියට බලපාන උපක්ලේශ වලට අහු වුණොත් ආයිත් නීවරණ මතුවෙනවා. ඒ නිසා ආනාපාන සතියේ උපක්ලේශය අපි හඳුන ගන්නට ඕනේ. දැන් ආනාපාන සති භාවනාවේදී මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන එක වින් වින්ව සිහියෙන් දකින්න නම් අපිට සිද්ධ වෙනවා හට ගැනීම, අවසන් වීම, පවතින කාලය තුළ වෙනස් වීමක් තේරුම් ගන්න මෙතනදී. ඒක අපිට සිද්ධ වෙන දෙයක්, අවශ්‍ය දෙයක්. දැන් මෙතන හට ගැනීම තමයි ආශ්වාසයේ හට ගැනීම තමයි ආශ්වාසයේ ආරම්භය. ආශ්වාසයේ අවසානයේ තමයි ආශ්වාසයේ අග. ආශ්වාසය ඉවරයි. දැන් එතන එහාට හුස්ම ඇතුළට යන්නේ නැහැ. පවතින කාලය තුළ වෙනස් වීම තමයි මැද. හුස්ම මුලත් අගත් අතරේ මැද හුස්ම ඇතුල් වුණා. ඒක තමයි පවතින කාලේ තියෙන වෙනස් වීම. මෙන්න මේක වෙන් විදිහට තේරුම් ගන්න ඕනේ. මේක වෙනමම චරිතයක්. ආශ්වාසය කියන්නේ වෙනමම කෙනෙක්, වෙනම චරිතයක්. ප්‍රශ්වාසය කියන්නේ ආශ්වාසය නෙමෙයි. නාසයෙන් ඇතුළට යන හුස්ම රැල්ල නෙමෙයි නාසයෙන් එළියට එන්නේ. වෙනස් වුණු හුස්ම රැල්ලක්. උෂ්ණත්වයේ වෙනස්, සුවඳින් වෙනස්, ඒ වගේම පදාර්ථමය වශයෙන් වෙනස්. සෑහෙන දේවල් වලින් වෙනස් දෙයක් තමයි එළියට එන්නේ. දැන් සුවඳක් එක්ක ඇතුළට යනවා ආශ්වාසය. එළියට එන්නේ සුවඳ නැති වෙලා. පෙනහැලු ඇතුලේ ගිහිල්ලා සංසරණේ වෙලා හුස්ම වල තියෙන නොයි පදාර්ථ නොයේක් දේවල් ඔක්සිජන් ආදී ඇඟට උරාගෙන ඊට පස්සේ තමයි වෙනමම උෂ්ණත්වය පව වෙනස් වෙච්ච ප්‍රශ්වාසයක් එළියට එන්නේ. මේ දෙන්න චරිත දෙකක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ චරිත දෙකේම පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා, මැද තියෙනවා. මොකද්ද මේ පටන් ගැනීම අවසානය කියන්නේ? දැන් ඔබ හිතන්න ආනාපාන සතියේ මේ ලීයක් යතු ගානකට උපමා කළා කියලා. ලීයක් යතු ගානකොට තමන්ගේ ඇඟ ළඟ ඉඳලා ලීයේ කෙළවරට යතු කැටේ යනවා. ඒ ගමන ගියා. ඒකේ කාර්යය තියෙන්නේ මේ ලීය කපන එක. ඊට පස්සේ යතු කැටේ තමන් ළඟට එනවා. යතු කැටේ තමන් ළඟට එනකොට කපනවද? එතකොට කැපෙන්නේ නැහැ. ඉස්සරහට යනකොට විතරයි ලීය කැපෙන්නේ. පිටිපස්සට යනකොට කරන්නේ යතු කැටේ තමන් ළඟට එන එක. යතු කැටේ ඉදිරියට යනකොට යතු කැටේ ඇතුලේ අපවිත්‍ර දේවල් තියනවද? නැහැ. හැබැයි ආපස්සට එනකොට අපවිත්‍ර දේවල් තියෙනවා. මොකද අර ලීය රැහැලා ලී සුඹුළු වගේ දේවල් මේ යතු කැටේ පිරිච්ච යතු කැටයක් තමයි ආපස්සට එන්නේ. ඊට පස්සේ ඒක විසි කරනවා. ඊට පස්සේ ආයෙත් ඉදිරියට යනවා. ආයෙත් අපද්‍රව්‍යයක යතු කැටේ ගියනවා. අන්න ඒ වගේ තමයි පිරිසිදුවට හුස්ම රැල්ල ගියා අපද්‍රව්‍යයක එළියට ආවා. පිරිසිදුවට හුස්ම රැල්ල ගියා අපද්‍රව්‍යයක එළියට ආවා. මේක චරිත දෙකක්. මේක තේරුම් ගන්නේ උපක්ලේශයකින් ගැලවෙන්න ඕන නිසා. ආනාපාන සති භාවනාවක. ඒකයි මේක මෙහෙමයි කියලා තේරුම් ගන්නේ. පළවෙනියටම මේ ආකාරයෙන් කරගෙන යනකොට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි ආශ්වාසයක් ගන්නවා ඇතුළට. හුස්ම රැල්ලක් නාසයෙන් ඇතුළට යනවා. නාසයෙන් ඇතුළට ගියාට පස්සේ මේ හුස්ම රැල්ල දිගේ හිත ඇඟ ඇතුළට යනවා. දැන් මේ අපි කරන්නේ පරිමුඛං සතින් මේ නාසය ඉදිරිපිටයි හිත තියාගන්න ඕනේ. හුස්මක් ඇතුළට ගියා කියන එකත් එක්ක මේ ආධ්‍යාත්මයේ සිහි වෙන පටන් ගන්නවා මුළු ඇඟම. සමහරට පෙනහැල්ලටත් හුස්ම ගියා කියලා සිහි වෙනවා. එතකොට හිත අවුල් වෙනවා, වික්ෂේපයටපත් වෙනවා. ආශ්වාසයක් ගනිද්දී අභ්‍යන්තර නිමිති සිහි වෙලා හිත අවුල් වීම උපක්ලේශයක්. ආශ්වාසය උඩට එනකොට අර එතන එක තැනක නවතින්නේ නැතුව ඇතුළට ඇවිල්ලා හිත විසිරෙනවා නම් ඒක
උපක්ලේශය. එහෙනම් හිත දුවන්න දෙන්න හොඳ නැහැ. හිත දුවන්න දීමෙන් තමයි මේ ඇතුළට එන්නේ. ඒක උපක්ලේශය. ඊළඟට ප්‍රශ්වාසයේදී ප්‍රශ්වාසයෙන් දකින්න පටන් ගන්නවා. මැද පවතින වෙලාවක් ඉවර වෙනවා. දැන් ප්‍රශ්වාසයේදීත් පටන් ගන්නවා මැද පවතිනවා කියනකොට දැන් හුස්ම එළියේ. ඒ හුස්ම ටික එළියේ. අවසාන වුණාම හුස්ම එළියේ. ඒ නිසා හිතට වෙන්න පුළුවන් දේ තමයි හිත හුස්ම රැල්ලත් එක්ක බාහිර ලෝකේ දේවල් සිහි වෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම රැල්ලත් එක්ක හිත පොඩ්ඩක් අපි ඉස්සරහට යවනවා. ඒතර පුංචි නිමිත්තක් ආවොත් ඒක හිතාගෙන යනවා. දැන් ඔබ හිතන්න උදාහරණයක් විදිහට මේක වෙන හැටි. දැන් ඔන්න ආශ්වාසයක් ගන්නකොට ඇඟ ඇතුළට හුස්ම රැල්ල යනවා. එතකොට ඔබට සිහි වෙනවා පෙනහල්ල. පෙනහැල්ල සිහි වෙනවා. පෙනහැල්ල ඇතුළට හිත ගියොත් ඊට පස්සේ පෙනහැල්ල කියන එක සිතට එනවා. පෙනහලු කියන එක සිතට ආවට පස්සේ පෙනහලු කියන වචනේත් එක්ක ඔබේ සිතේ ළඟදී තිබුණු තව දෙයක් ඔන්න හිතට එනවා. ඒක සමහර වෙලාවට පෙනහලු වල අසනීපයක් හැදෙන ලෙඩෙක් වෙන්න පුළුවන් යාළුවෙක්. ඒ යාළුවගේ පෙනහලු වල ලෙඩක්. දැන් අපිට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. දැන් ඒ යාළුවා මතක් වෙනවා. ඒ යාළුවා දැන් ඉස්පිරිතාලේ. දැන් යාළුවා පේනවා කතා කරනවා. දැන් ඒ යාළුවා මුණ ගැහෙනවා. ඒ යාළුවා ගැන හිත ඉන්නකොට ඔන්න ඒ යාළුවාගේ ඉස්පිරිතාලේ දැකපුව අපි හිතමු මොකක් හරි වෙන දෙයක්. ඇඳුමක්. දැන් අන්න ඒ ඇඳුම් ගැන සිහි වෙනවා. මේ දවස්වල ඇඳුම් තියෙනවා කඩවල් වල. කිරිබත්ගොඩ පැත්තේ හොඳ ඇඳුම් තියෙනවා. දැන් ඇඳුම් ගැන සිහි කර ඉස්සරහට යනකොට ආවල් තැනට යන්න ඇඳුමක් ඕනේ. ඒ ඇඳුමත් කිරිබත්ගොඩින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අතෙන්ටත් යන්න තියෙනවා. ඒකට එකම ඇඳුම අඳන් ගිහලා හරියන්නේ නැහැ. මේ ඉන්න අයමයි ඉන්නේ. ඒ නිසා වෙනස් ඇඳුමක් ගන්න ඕනේ. කියලා දැන් හිත හිතා යනකොට අපිට කියලා නිම කරන්න බෑ කොහේ යයිද කියලා. දැන් අපිට පේනවාද භාවනා කරද්දී හිත විසිරෙන හැටි. පුංචි නිමිත්තක් ඇති ලොකු කතාවක් ඇතුලේ හදාගන්න. අන්න ඒකයි කියන්නේ උපක්ලේශයක් කියලා. දැන් භාවනාවෙන් එළියේ. දැන් කාමච්ඡන්ද කියන්නේ ලොකු දේවල්. දැන් මේ චූටි දෙයකින් යන්නේ පුංචි දෙයකින්. හුස්ම පොඩ්ඩක් ඇතුළට යාම කෙරෙහි සිහිය යාම නිසා අන්න උපක්ලේශේ ඉස්මතු වුණා. සමහරට ඔක හුස්ම එළියට එනකොට වෙන්න පුළුවන්. හුස්ම එළියට එනකොට. ඉතින් ඒ නිසා මෙන්න මේ උපක්ලේශ දෙක තේරුම් ගන්න ඕනේ. මේ උපක්ලේශ දෙකක්. මේ උපක්ලේශ දෙකෙන් බේරෙන්න එක තැනක සිහිය තියා ගන්න ඕනේ. හුස්මත් එක්ක හිත අරන් යන්නේ නැහැ. සමහර අය ඉන්න හුස්මත් එක්ක මේ බඩට පවා හිත අරන් ගිහලා ආයෙ එළියට අරන් එනවා. ඒක හිත ඉතින් අරන් යන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි අපි බලාපොරොත්තු වෙන පාරිශුද්ධ සමාධිය එන්නේ නැහැ හිතන. යම් එකඟ වීමක් tie පාරිශුද්ධ සමාධිය එන්න එක තැනක හිත තියා ගන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. ඊළඟට මේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ඊළඟට සිතට එන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි හිතමු ඔන්න ඊළඟට දැන් අපි ආශ්වාස ප්‍රශ්වාසී සිදුවේවි යනවා. අපේ හිතේ මේ ප්‍රශ්වාස කරපු හිතේ තියෙනවා බොහොම සිසිල් සොඳුරු ආශ්වාසයකට කැමැත්තක්. අලුත් හොඳ සීතල ආශ්වාසයකට කැමැත්තක් තියෙනවා තණ්හාවක්. එතකොට මේ ආශ්වාසයට කැමැති. සමහරවිට ප්‍රශ්වාසයට කැමැති. එද හිත එකඟ වෙද්දී ඒක පොඩි රසයක් තියෙනවා. ඒ නිසා තණ්හාවක් එනවා ආශ්වාසයට ප්‍රශ්වාසයට. එතකොට තණ්හාවෙන් ආශ්වාසය කෙරෙහි තණ්හාවක් ඇති වුණොත් ඒ ආශ්වාසය පතනවා. ප්‍රශ්වාසය කෙරෙහි තණ්හාවක් ඇති වුණොත් ඒ ප්‍රශ්වාසය පතනවා. අන්න එතකොටත් සිතට ඒක උපක්ලේශයක් විදිහට බලපානවා. එතනින් එහාට භාවනාව දියුණු වෙන්නේ නැතුව එතන නවතිනවා. ඊළඟට තව දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි ආශ්වාසයක් ආවට පස්සේ ආශ්වාසය පීඩාවක් වෙනවා. ඒ නිසා කොයි මොහොතේද ප්‍රශ්වාසය යන්නේ කියලා හිතනවා. ආශ්වාසය පීඩාවක් වුණාම
කොයි මොහොතේද ප්‍රශ්වාසය යන්නේ? අන්න ප්‍රශ්වාසය පිට වෙනවා. ඒ කියන්නේ හුස්ම එළියට යනවා. හුස්ම එළියට ගියාට පස්සේ හුස්ම එළියට ගියප එක පීඩාවක්. දැන් හුස්ම ඕනේ ඇඟට. දැන් ඊළඟට හුස්ම ඕනේ කියලා හුස්ම ඇතුළට ගන්නවා. මේ දෙකම උපක්ලේශ දෙකක්. දැන් ඔබ භාවනා කරගෙන යනකොට ඔබට හිතෙනවා පපුවට හුස්ම මදි. ආනාපාන සතිය හුස්ම මදි. හුස්ම මදි කියලා හිතෙන්නේ ප්‍රශ්වාසයෙන් පීඩාවටපත් වෙලා ආශ්වාසය ඕනේ දැන්. ඒක උපක්ලේශයක් කියලා හොඳට මතක තියාගන්න ඕනේ. පපුවට හුස්ම මදි. මට දැන් හුස්ම ටිකක් ඕනේ භාවනාවේදී කියලා. ඒක උපක්ලේශයක්. එතෙන්ට නොයා යුතුයි. ඊළඟට හුස්ම රැල්ලක් ඇතුළට ආවා. මේ හුස්ම රැල්ල පිට වෙන්න ඕනේ කියන සිතිවිල්ලත් උපක්ලේශයක්. ඒක ඔහේ යන්න දෙන්න ඕනේ. ඉබේ වැටෙන්න දෙන්න ඕනේ. එතකොට ඒ උපක්ලේශයක් නොවි තියෙන්නේ. ආශ්වාසය ප්‍රශ්වාසයක් ආශ්වාසය ප්‍රශ්වාසයක්. එතකොට ඒ උපක්ලේශයක් නොවි සිත එකඟ වෙන්නේ එක ලක්ෂයක් තුල. මෙන්න මේ විදිහට මේ ආශ්වාස ප්‍රශ්වාස භාවනාව කරගෙන යනකොට ඇත්තටම මේ ශබ්දවලට පව දැන් හුස්ම රැල්ලට හිත යන්නේ නැත්නම් ශබ්දවලට කොහොමද හිත යන්නේ? ඒ මට්ටමට හිත වැඩෙනවා. ඒ නිසා ඒ මට්ටමට වඩා ගැනීම පිණිස හුස්ම රැල්ලේ ඉහළ පහළ යන දශමයකටවත් හිත දුවන්නේ නැතුව එක තැනක තියාගෙන ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා දකින්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න අපි නැවත නැවත කියන්නේ මේ ක්‍රමේ ක්‍රමානුකූලව පුරුදු වෙද්දී ඔබ තේරුම් ගන්න ඕනේ දෙයක්. ක්‍රමානුකූලව පුරුදු වෙද්දී තේරුම් ගන්න ඕනේ වැඩපිළිවෙලක්. මෙන්න මේ විදිහට Tamanට පුළුවන් උපක්ලේශ හඳුන ගන්න. මේ උපක්ලේශ තියෙන්නේ නැරුවොත් වෙන්නේ ආනාපාන සති සමාධිය ඔතන තියේ ඔතනින් එහාට යන්නේ නැහැ. ඔතනින් එහාට යන්න නම් උපක්ලේශ දුරු වෙන්න ඕනේ. ඊළඟට තවත් ඉස්සරහට යනකොට මේ ආනාපාන සතියේදී දැන් අපි සිහි කරන්න පටන් ගන්නවා. දැන් අපේ සිත ඇතුළට පිටට එන්නේ නැහැ. දැන් අපේ සිත පුළුවන් තරම් එක තැනක තියාගෙන තමයි උත්සාහ කරන්නේ. ඒ තමයි නිමිත්ත. මොකක්ද ආනාපාන සති නිමිත්ත කියන්නේ? අර උපමා මතක තියාගන්න. කීයතක ලීයේ ගෑවෙන තැන තියෙන දැති ටික ඉස්සරහට යනවා පස්සට එනවා. එතනදී අපි සිහි කරන්නේ ලීය ගෑවෙන තැන විතරයි. දැන් ඒක සිහි කර කර ඉන්න උත්සාහ කළත් හිත සමහර වෙලාවට දැතිත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට යනවා. එතනම හිත තියාගෙන ඉන්න උත්සාහ කළත් තව ටික වෙලාවකට පස්සේ ආයෙත් දැතිත් එක්ක ආපස්සට එනවා. ටික වෙලාවකට පස්සේ වුණත් නිමිත්ත සිහි කරන කෙනාට ආශ්වාසයත් එක්ක හිත යනවා නම් ඒකත් උපක්ලේශයක්. නිමිත්ත සිහි වෙන කෙනාට ටික වෙලාවකට පස්සේ හරි ප්‍රශ්වාසෙත් එක්ක හිත යනවා නම් ඒකත් උපක්ලේශයක්. මේ දෙකම උපක්ලේශ දෙකක්. ඒක සිහි කර ගන්න ඕනේ. ඒ වගේම තමයි සමහර වෙලාවට ඇතැම් අවස්ථාවල වෙන්න පුළුවන් මේ නිමිත්ත සිහි කරන්නේ නැතුව ආශ්වාසය ඉහළට ගියා කියලා සිහි කරනවා. ආශ්වාසය ඉහළට ගියා කියලා සිහි වෙද්දී හුස්ම ඉහළට යද්දි මෙන්න ප්‍රශ්වාසයත් මතක් වෙනවා අපිට. කලින් වැටුණු ප්‍රශ්වාසය තවම සිහි වෙනවා. කලින් වැටුණු ප්‍රශ්වාසය සිහි වෙද්දි මේ හුස්ම උඩට යනවා. දැන් ඔන්න අපිට එකක් මග ඇරෙනවා එකෙන්. එක හුස්ම ධාරාවක් මග ඇරෙනවා. තවම අපේ හිත තියෙන්නේ ප්‍රශ්වාසයේ. කලින් ප්‍රශ්වාසයේ. එහෙම නැත්නම් ප්‍රශ්වාසයක් විදිහට පල්ලෙහාට යනකොට ඊට කලින් ඔන්න ආශ්වාසයක් කියලා ගියා. දැන් ආශ්වාස නිමිත්තේ හිත තියෙන්නේ ප්‍රශ්වාසයක් තමයි වෙන්නේ. ඒකත් උපක්ලේශයක්. මොකක්ද ඒ කාරණාව? දැන් මේක කීයතෙන්ම බලමු තේරුම් ගන්න. ඔන්න කීයතේ ලිය උඩ දැති තියාන කපනවා. දැති ටික ඉස්සරහට යනවා. පස්සට එනවා. දැන් නැවත දැති ටික ඉස්සරහට යනකොට හිත තියෙන්නේ අර පස්සට ආපු
සිද්ධිය විතරයි. ඉස්සරහට එන එක මග හැරෙනවා. ස්කිප් වෙනවා එක මග හැරෙනවා. ඉස්සරහට එන මග හැරිලා ඊට පස්සේ ආයි පස්සට එනකොට මෙන්න දැන් ආයි ඉස්සරහට වෙන එක හිතනවා. අන්න ඒ වගේ මග හැරීමක් වුණොත් ඒකත් උපක්ලේශයක්. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒකෝර බලන්න මේ බොහෝම සියුම් තැනක හිත එකඟ කරගන්න ආකාරයක් මේ කියන්නේ. ඒතකොට එනම් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා විතරක් සිහිය සිත එකඟ වෙයි භාවනාවේ කියලා හිතන්න බෑ. ඒ භාවනාව එකඟ වුණු සිත මේක ඇතුලේ තියෙන පුංචි පුංචි දේවල් තව දකින්න ඕනේ. පුංචි පුංචි දේවල් දැකලා පොඩි දෙයකින්වත් හිත එළියට යන්නේ නැතුව එක තැනක තියාගන්න ඕනේ. හිත එතනත් එහාට මෙහාට යනවා නම් මග හැරෙනවා නම් ඒ සියල්ල සිද්ධ වෙන්නේ උපක්ලේශ නිසා. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවල මේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන්ති බොහෝ දෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් තමයි මේ නිමිත්තේ හිත මුලා වීම. ඒ කියන්නේ මේ ආශ්වාසයක් කියලා සිහි කළාට දැන් ආශ්වාසය කියලා සිහි වෙන්නේ නැහැ. ප්‍රශ්වාසය කියලා සිහි වෙන්නේ නැහැ. හිත මොකක් හරි එක තැනක තියෙනවා වගේ තමයි හිතෙන්නේ. හිත එක තැනක තියෙනවා. ආශ්වාසයක් කියලා සිහි වුණාට සිහි වෙන්නෙත් නැහැ. ප්‍රශ්වාසයක් කියලා සිහි කළාට ප්‍රශ්වාසය සිහි වෙන්නෙත් නැහැ. හිත මොකක් හරි එක ලක්ෂයක එක තුඩක එක අල්පනිත තුඩක තියාගෙන ඉන්නවා වගේ තියාගෙන ඉන්න පුළුවන්. ආශ්වාසයක් මෙනෙහි වෙන්නේ නැහැ. ප්‍රශ්වාසයක් මෙනෙහි වෙන්නේ නැහැ. ඒක උපක්ලේශයක්. මොකක්ද ඒක? උපක්ලේශය. ඒක සමාධියේ හොඳ තැනක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක උපක්ලේශයක්. ඒකට කියන්නේ නිමිත්තේ සිත මුලා වීම. ආශ්වාසය කියලා සිහි කරද්දී නිමිත්තේ හිත තියෙන්නේ. ආශ්වාසය මෙනෙහි වෙන්නේ නැත්තම් ආශ්වාසය මෙනෙහි කරද්දී නිමිත්තේ සිත මුලා වීම නම උපක්ලේශය. ප්‍රශ්වාසය මෙනෙහි කරද්දී එක තැනක තියෙනවා. ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි වෙන්නේ නැහැ. නිමිත්තේ සිත මුලා වීම. මේක මේ විදිහට තිබ්බොත් ඊළඟට වෙන දේ තමයි හුස්ම ගන්නවද නැද්ද කියන එක තේරෙන්නේ නැතුව එක විදිහට ඉන්නවා. එතකොට මෙයා හිතනවා හුස්ම නැහැ කියලා. හුස්ම තියෙනවා. හුස්ම නෙමෙයි ප්‍රකට නිමිත්ත. ඒ නිසා හුස්ම තේරෙන්නේ නැතුව නිමිත්ත විතරක් තේරෙනවා. ඒක උපක්ලේශයක්. තව ගොඩාක් දේවල් කරන්න තියෙද්දි ඒක කරගන්නේ නැතුව එක තැනක උපක්ලේශයක පැටලෙනවා. දැන් ඉස්සරහට තියෙන මේ උපක්ලේශ හරීම මේ අමාරුයි අයින් කරන්න. හරිම සියුම්. දැන් රත්තරන් පිරිසිදු කරනකොට පොළොවෙන් හාරපු ගමන් තියෙන පස් කෑලි අයින් කරන්න ලේසියි. ඊට පස්සේ මේ රත්තරන් වැල්ලේ තියෙන සියුම් දූවිල්ල අයින් කරන්න අමාරුයි. ඊට වඩා අමාරුයි රත්තරන් ලෝහෙත් එක කලවම් වෙලා තියෙන වෙනත් ලෝහ වර්ග තිබ්බොත් ඒවා එතකොට උණු කරලා වාෂ්ප කරලා යවන්න වෙනවා සමහර ලෝහ. සමහර මේ අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය. එතකොට ඒවා මේ වාෂ්ප කරවලා යවන්න සිද්ධ වෙන මට්ටමට අමාරුයි. එතකොට මෙන්න මේ විදිහට සිතත් සියුම් ලෙස පිරිසිදු කරගන්න ඕනේ ඉස්සරහට. ඒක මේ උපක්ලේශ පිරිසිදු කරන මට්ටමක්. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ මලකඩ ටික ගලව ගන්න එක තමයි අපි භාවනාවක කරගන්න ඕන දේ. මේ මලකඩ ටික ගලව ගන්න ඕනේ. ඊළඟට තවත් ඉස්සරහට මේ භාවනාව දියුණු කරගෙන යනකොට දැන් ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි අපේ සිත දැන් මෙච්චර වෙලා භාවනා කර කර ආවා. මුල් වෙලාවේ ආශ්වාස ප්‍රශ්වාස භාවනාව පටන් ගත්ත වෙලාවේ තිබ්බ ආශ්වාස ප්‍රශ්වාස වලට හිත යන්න පුළුවන්. ඒ කියන්නේ අතීත ආශ්වාස ප්‍රශ්වාස සිහි වෙනවා. අතීතයේ ආශ්වාස ප්‍රශ්වාස සිහි වෙනවා. ඒක උපක්ලේශයක්. ඊළඟට ඉදිරියට වැටෙන්න තියෙන ආශ්වාස ප්‍රශ්වාස සිහි වෙනවා. ඉස්සරහට මේක සංසිදේද දන්නේ නැහැ. පස්සම්බයං කාය සංකාරං වේද දන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස නැත්තරම නැති වේද දන්නේ නැහැ. ඔන්න අනාගතය ගැන සිහි වෙනවා. ඒකත් උපක්ලේශයක්. ආශ්වාස ප්‍රශ්වාස ගැන අතීතයේ
වෙච්ච දේ සිහි නොකළ යුතුයි. අනාගතේ සිද්ධ වෙන්න තියෙන දේ සිහි නොකළ යුතුයි. නැත්තම් වෙන්නේ උපක්ලේශ දෙකකට සිත හසු වෙන එකයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට කල්පනා කරන්න ඕන දෙයක්. දැන් අතීතේ යන්නෙත් නැතුව අනාගතේ සිහි වෙන්නෙත් නැතුව ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්නකොට ප්‍රීති සුඛ කියන දේවල් ප්‍රබලව ඉස්මතු වෙන තාක්කල් හිතට දැන් කරන්න දෙයක් නැහැ කියලා හැඟීමක් එන්න පුළුවන්. මේක මේ වැඩක් නැහැනේ හිතට. කරන්න දෙයක් නැහැනේ. මේකද කර කර ඉන්න ඕනේ කියලා කුසීතකමක් එනවා හිතට. ඒ එන්නේ කුසීතකම බොහෝම සියුම් විදිහට එන්නේ. ඒ තමයි මෙච්චරද? තව නැද්ද? මෙතනින් එහාට තව මොකද්ද තියෙන්නේ? මෙච්චරද? මේක නම් අමාරුයි. මේක කම්මැලි. ඒ ඉන්නේ කුසීතකම සියුම් ලෙස උපක්ලේශයක් විදිහට එනවා. ඊළඟට එන්න පුළුවන් තමන් ඒ මට්ටමේදී මම මේක කාය සංකාර සංසිඳවලම තමයි නැගිටින්නේ කියලා සමහර දැඩි අදහස් එන්න පුළුවන්. ওই මට්ටමේ ඉන්නකොට හිතෙන්න පුළුවන් මම මේ මෙතන විදර්ශනා කළමයි නවතින්නේ. දැඩි අදහස් එන්න පුළුවන්. පැය දෙකක් ඉඳලා තමයි නැගිටින්නේ. ඒකත් දැඩි අදහසක්. ඒ සියලු දැඩි අදහස් උපක්ලේශ. දැඩි අදහස් ආවොත් සමාධිය පිරිනව. ඒ නිසා දැඩි අදහස් පැමිණීම දැඩි මත දැඩි තීරණ වලට යාම භාවනාව ඇතුළේදී උපක්ලේශය. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ සිත එකඟයි. දැන් මේ එකඟ වුණු සිතේ යම් හේයකින් මේ එකඟ සිතට අපි ගත්තොත් යම් යම් අවස්ථාන්වලදී මේ ආශාව ඇති වෙන දේවල් සිහි වුණොත් ඒ දේවල් බලවත්ව ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. තවම මේ ප්‍රීතිසුඛ ඇති වෙලා නැහැ. ආශාව ඇති වෙන දේවල් වලට යා යුතු නැහැ. අපි හිතමු ඔතන ඉන්නකොට හිතෙන්න පුළුවන් මේ ධ්‍යාන සමාපත්තිය නිසා දිව්‍ය ලෝකයක්. නොයේ දේවල් හිතෙන්න පුළුවන්. එතකොට මේ දේවල් නිසා ආශාව ඇති වෙන පැතිවලට හිත බැහැරවීම උපක්ලේශයක්. ඒ වගේම තමයි සිත ගැටෙන්න පුළුවන්. සිත ගැටෙන්නේ කොහොමද? දැන් මේ එකඟ සිත තියෙද්දි පුංචි පුංචි ශබ්ද බාධා ඇති වෙනවා පිටින්. තමන්ගේ සිත එකඟයි. කරදර එනවා. ශබ්ද කරනවා. ඊට පස්සේ දුරකථන නාද එනවා. කට්ටිය කතා කරනවා. මේ එකඟ සිතට මේ විවිධ ශබ්ද බද්ද ඇහෙනවා වගේ ගතියක් එනවා. දැන් හිතට එනවා ද්වේෂයක්. ඇයි මේ ශබ්ද කරන්නේ? මම භාවනා කරනවානේ. මේ සමාධිය තියෙනවා. මේක නැති වෙයි. මේක නැති වුණොත් මොකද වෙන්නේ? අපරාධ නැති වුණොත් කියලා ඔන්න ව්‍යාපාදයක් එනවා සියුම්ම හිතට. ව්‍යාපාදයක් එනවා. සමහර වෙලාවට හිතින්ම හිතනවා මේගොල්ලෝ විශාල පාපයක් රැස් කරගත්තා. නිරේ තමයි. ඒකත් සියුම් ව්‍යාපාදයක්. එහෙම නැත්නම් මම මේ ගෙවල් දොරවල් ඔක්කොම අතහැලා දාලා මම යනවා කොහේ හරි කැලේකට. භාවනා කරන්න විවේකීව. ඒකත් ව්‍යාපාදයක්. මේ ඔක්කොම උපක්ලේශ. සියුම්ම පැන නගින උපක්ලේශ. මේ උපක්ලේශ නිසා වෙන්නේ සමාධියක් ඇතුලේ හිත එකඟ වේගන ගියත් නැවත කඩා වැටෙන විදිහේ ඉදිරි ගමනක් නැති විදිහේ මට්ටමකට සිතපත් වෙනවා. එතකොට බලන්න මේ ඇඟ පිරිසුදු කරගන්නවට වඩා කොච්චර සංකීර්ණ දෙයක්ද හිත පිරිසුදු කරන එක. හැබැයි හිත පිරිසුදු කර ගැනීම තරම් සුන්දර පිරිසුදු කිරීමක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. සිත පිරිසුදු කර ගැනීම තමයි සුන්දරම, ශාන්තම, ප්‍රණීතම පිරිසුදු කර ගැනීම මේ ලෝකෙ තියෙන. ඇයි එහෙම කියන්නේ? ඇඟ පිරිසුදු කරන්න කොච්චර පිරිසිදු කරත් පැය ගණන් පිරිසිදු කරත් ආයිත් ඇඟ ඇතුලෙන් උනනවා එළියට. සිත පිරිසිදු කරන්න පිරිසිදු වෙනවා. සිත පිරිසිදු කරන්න ඇතුලෙන් උනනවාද? පිරිසිදු වෙනවා මිසක් අපද්‍රව්‍ය බැහැර වෙනවා මිසක් වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා සිත පිරිසිදු කිරීම බොහොම සුන්දර පිරිසිදු කිරීමක් මේ ලෝකේ තියෙන.
පිරිසිදු සිතක් ඇතිව මේ ලෝකයේ සැරිසරන්න කැමති වෙන්න. කිලුට සිතක් සහිතව ලෝකේ සැරිසරනකොට හිත ඇලෙනවා, ඇසේ ඇලෙනවා, කනේ ඇලෙනවා, නහයේ ඇලෙනවා, දිවේ ඇලෙනවා, කයේ ඇලෙනවා, සිතේම ඇලෙනවා. අතීතය ඇලෙනවා, අනාගතය ඇලෙනවා, සසරය ඇලෙනවා, දිව්‍ය ලෝකෙට ඇලෙනවා. ඊළඟට මිනිසුන්ට ඇලෙනවා, සත්තුන්ට ඇලෙනවා, දරුවන්ට ඇලෙනවා. ඇලි තියෙන්නේ දීපල ගඩොල් මේ හැම තැනකම. රන් රිදි වාහන මේ හැම තැනකම ඇලි තියෙන සිත. කිසි තැනක නොඇලුණු සිතක් බවට පත් කරගන්න පුළුවන් නම් අන්න ඒකට ඔබ කැමති වෙන්න. ඒ කැමැත්තෙන් භාවනාව කරන්න. එතකොට ඔබට මේ උපක්ලේශ සංසිඳව ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ උපක්ලේශ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ ආනාපාන සතිය ඔබ වඩද්දී. මේ උපක්ලේශ ගැන කල්පනාවෙන් ඉන්නකොට තවත් මානසිකව බලපාන උපක්ලේශ කීපයක් තියෙනවා. මේ මානසිකව බලපාන උපක්ලේශ බලපාන්නේ ඒ බලපෑම තේරුම් ගන්න ලැබෙන්නේ හිත දියුණු වීමෙන්මයි. නැත්තම් මුල්ම අවස්ථාවේදී මේ මානසිකව තවත් මේ සමාධියට හිතට බලපානවද කියලා තේරෙන්නේ නැහැ. ඒ මානසිකව බලපාන ස්වභාවය නිසා තමයි සමාධියක් තුලත් මම කියලා හැඟීමක් ඇති කරලා දෙන්නේ. මමත්වයක් හදන්නේ. සක්කාය දිට්ඨිය හිර කරන්නේ. ඒ උපක්ලේශ ස්වභාවය නිසා. ඒ උපක්ලේශ ගැන අපි ඉදිරියට කතා කරමු. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ පුහුණුවේදී හැම පියවරකම හැම දශමයකම හැම හුස්මකම ඔබට වැඩක් තියෙනවා. ඒ මොකක්ද? ඒ සෑම හුස්මකම ඔබ උපක්ලේශ පිරිසිදු කරගත යුතුයි. සිත එකඟ කරගත යුතුයි. ඒ එකඟ භාවයේ තුල අතීත අනාගතයටවත් කිසිදු තැනකට හිත දුවන්නේ නැතුව නිමිත්ත තුලම රැඳෙන්න ඕනේ. හැබැයි ආශ්වාස ප්‍රශ්වාසයත් සිහි වෙමින් ඒකයි වැදගත්. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොරව නිමිත්තක් ගැන මේකේ කතා කරන්නේ මේ 16 ආකාරයේ ඔබ දේශනාවල මතක නම් අනිත්‍ය ගැන සිහි කරද්දිත් ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවය ගැන සිහි කරනවා. අනිච්චානුපස්සී අස්සසිස්සාමිති සික්කති. අනිච්චානුපස්සී පස්සසිස්සාමිති සික්කති. ඒතකොට ඉස්සරහට යද්දිත් මේ නිමිත්තත් එක්ක ආශ්වාස ප්‍රශ්වාස විචලනේ දකිනවා. එතකොට මේ ස්වභාවය ගොඩාක් වැදගත් දෙයක්. දැන් මේ භාවනාව බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඕනම දෙයක් අපි හිතමු දැන් පුංචි ඉන්දිකටු සිදුරකින් නූලක් යවන්න අතයි හැයි ඉන්දිකටු අල්ලන් ඉන්න ඇඟිලි දෙකයි. ඒ කියන්නේ නූල් අල්ලන් ඉන්න ඇඟිලි දෙකයි, ඉදිකටු අල්ලන් ඉන්න ඇඟිලි දෙකයි, ඇසයි තුනම එකතු කරගන්න දක්ෂතාවයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් ඇසයි නූලයි හරියට තියනවා. ඉදිකටු අල්ලන් ඉන්න අත ගැසුනොත්, වෙවුලුවොත් වැඩේ කරගන්න බෑ. ඊළඟට අපි හිතමු ඉදිකටුව නිශ්චලයි. ඊළඟට නූල හොඳට හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඇහැ හරි තැන තිබ්බ නැත්නම් ඒත් කරන්න බෑ. එහෙනම් එතෙන්ට ඕනේ සියුම් කාරණා තුනක එකතු වීම. අන්න ඒ වගේ ආනාපාන සතිය වඩනලා දියුණු කරගන්න කෙනාට ඒකයි භාගතුන් වහන්සේ වදාළේ මේ පුංචි සුළු සියුම් දේවල් කෙරෙහි සිහිය පිහිටවන්න පුළුවන් හොඳ දියුණු කරපු සියුම් සිහියක් තියෙන්න ඕනේ. ඒ සියුම් සිහිය තියෙන කෙනාට මේ පුංචි උපක්ලේශ බොහොම ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. මේ සියුම් සිහිය දුර්වල වෙනවා. හිත නිතරම සියුම් දේවල් වලින් බැහැර වෙලා ලොකු ගොරෝසු ඕලාරික දේවල් වල නිතර තියෙනවා නම් ඒ සිහිය බැහැර වෙනවා. දැන් අපි ගත්තොත් ඔය රූප වාහිනිය ගුවන් විදුලිය ඔය වගේ දේවල් වලුත් මේ සියුම් සිහිනෝන දුර්වල වෙනවා. සියුම් සිහිනෝන හොඳට රැකෙනවා. පුළුවන් තරම් මේ
තමන් තුල ජීවිතේ ගත කරන්න බලන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙන උපකරණ තුල නැතුව වැඩ කරන වෙලාවට නම් කමන්නේ අනිත් වෙලාවට පුළුවන් තරම් පරිසරෙත් එක්ක එකතු වෙන්නේ. පුළුවන් තරම් ගස්වැල් තියෙන තැන්වල ස්වභාවික පරිසරේ දිය ඇල්ලක් තියෙන තැනක ජල පාරක් ගලාගෙන යන තැනක දැන් ඔබට ඇවිදින්න තැන් හදලා තියෙන කොළඹ නගරේ. ඔබ ගිහිල්ලා විවේක සද්දබද්ද අඩු පරිසරයේ තියෙන තැනක ඔහේ හිත මනස තියාගෙන ඉන්න. එතකොට මේ ඔබේ වෙහෙසකර මනසේ සියුම් දේවල් අල්ලගන්න පුළුවන් මට්ටමට හිත කය විවේකී භාවයටපත් වෙනවා. අන්නේ විවේකී සිත ගොඩාක් වැදගත්. මේ වගේ වැදගත් භාවනාවක් කරන්න. මොකද ආනාපාන සතිය තමයි සම්බුද්ධත්වයටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ කළ භාවනාව. දඹරුක් සේවනය කළේ ආනාපාන සතිය බෝසත් අවදී. වෙසක් පුන් පොහොය දවසේ රාත්‍රියේ පටන් ගත්තේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාවේ සමතයයි විදර්ශනාවයි දෙකම වැඩෙන භාවනාවක්. දැන් වෙන භාවනාවල සමතය වඩලා විදර්ශනාව වෙනම වඩන්න ඕනේ. නමුත් මේ භාවනාවේ සමතය විදර්ශනාවේ දෙකම මේ ආකාර 16 ඇතුළත වැඩෙනවා. ඒ වගේම තමයි ආනාපාන සතිය සතර සතිපට්ඨානෙම දියුණු වෙනවා. දැන් ඔබට ඕන නම් සතිපට්ඨාන හතරම වඩන්න ආනාපාන සතිය හොඳයි ඒකට. සත්බොජ්ජංගත් වැඩෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ අරහත්ත්වය සාක්ෂාත් වෙන භාවනාවක්. එතකොට මේ භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ භාවනා ක්‍රමයක්. මේ භාවනාව බුදු දේශනාවල ඔබ දැකලා ඇති හැමෝටම බෑ කියලා. ඔය හැමෝටම බෑ කියන එකම කාරණාව මේ සියුම්ම පුංචි දේවල් සිහි කරන්න තියෙන අමාරුව. හැබැයි ඒ මට්ටමට හදාගන්න පුළුවන් හිත. ධාතු මනසිකාරي වඩලා ධාතු හතර සිහි කරලා වෙන වෙන භාවනා කළා හිත සියුම් කරගත්තොත් ආනාපාන සතියට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. මේ සියුම් සිහිනෝන හදා ගන්න ඕනේ. ඒකෙනුයි ආනාපාන සතිය වැඩෙන්නේ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට ධාතු මනසිකාරය ගැන උපදෙස් දීලායි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියට ඇදලා ගත්තේ. ඒ නිසා මේ භාවනාව හැකි අය පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන වදාළේ මේ ලෝකේ තියෙන ශාන්තම ප්‍රණීතම එකම අරමුණක් තිබේ නම් ආරම්භයේ සිට අවසානයේ දක්වාම අරන් යන වෙහෙස අඩු කටයුතු කරන්න තියෙන දේවල් අඩු ඒ භාවනාව තමයි ආනාපාන සති භාවනාව. හැමෝටම තියෙන දෙයක් හුස්ම රැල්ල හුස්ම පිටවීම. ඉතින් ඒ නිසා මේ ආනාපාන සතියේ සමාධි මේ නීවරණ ඕලාරික නීවරණ සංසිඳවගෙන හිත එක්තෙන් කරගෙන යනකොට සිතට බලපාන මේ උපක්ලේශත් හඳුනාගෙන දුරු කරගන්නට ඔබට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු